වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උපෝසත සීල සමාදානයේ පැවැත්වෙන දවසේ අපි උදෑසන ඉගෙන ගන්න සූත්‍ර කීපයක් මේ දේශනා ඇතුළත් වෙලා තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ භික්ඛුනී සංයුක්තේ. ඔබ දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සිව්වණක්. ඒ තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ හැම දිනාගෙම අරමුණ ඉලක්කය තමයි වහවහ සසර දුකින් නිදහස් වීම. භාග්‍යතුන් වහන්සේ තමයි සසර දුකින් නිදහස් වීම පිණිස මාර්ගය දේශනා කළේ. වැඩපිළිවෙල පෙන්වා දුන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කියපු දේ අනුගමනය කරමින් පුරුදු කරන කෙනාට කියනවා ශ්‍රාවක කියලා කියනවා. ඒ ශ්‍රාවක පිරිස තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතන භික්ෂු කියලා කියන්නේ බුදුරජාණන් සරණ ගියපු පුරුෂ පාර්ශවයේ එයාලා ගිහි ජීවිතේ තියෙන කරදරකාරී බව, කෙලෙස් සහිත බව, කෙලෙස් ඇවිස්සෙන බව තේරුම් අරගෙන මේ ගිහි ජීවිතය ගත කිරීම නම් බොහෝ පීඩා සහිතයි, කරදර සහිතයි, කෙලෙස් උනන මාවතක් වගේ. ඒක නිසා මං කෙස් රැවුළු බාලා කසාවත් පොරවගෙන පැවිදි වෙන්න ඕනේ කියලා හිතලා එයා අල්ප හෝ මහත් හෝ යම් භෝග සම්පatti තියෙනවා නම් ඒ හැම දෙයක්ම අත්හැරලා අල්ප හෝ මහත් හෝ ඥාති පිරිස් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම අත්හැරලා කසාවත් පොරවගෙන බුදුසසුනේ පැවිදි වෙනවා. ආන්ගේ පැවිදි වෙච්චි පුරුෂ පාර්ශවයේ කෙනාට කියනවා භික්ෂුව කියලා කියනවා. එතකොට භික්ෂු ශ්‍රාවක, භික්ෂු සංඝයා කියන මිස භික්ෂු ශාසනය කියලා නැහැ. ශාසනය එකයි තියෙන්නේ. ඒ තමයි බුද්ධ ශාසනය. දැන් සමහර වෙලාවට අහන්න ලැබෙනවා භික්ඛුනී ශාසනය, භික්ෂු ශාසනය. දැන් භික්ෂු ශාසනය පිරිහිලා. එහෙම නැහැ. ශාසනය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍යයට කියන නමක්. බුද්ධ රාජ්‍යයට තමයි බුද්ධ ශාසනය, බුදුරජාණන්ගේ අනුශාසනාව. ඒතර භික්ෂු සංඝයා, සංඝයා කියන්නේ පිරිස කියන අර්ථය. ඒතර භික්ෂු ශ්‍රාවකයා ඊළඟට ඒ වගේම ගිහි ජීවිතය ගත කරන උපාසිකාවන්. එයාලගේ ජීවිතෙත් එක එක දුක් කරදර පීඩා කම්කටොළු මුල් වෙලා හරි නැත්තම් කල්යාණ මිත්‍රයෙකුගේ ධර්මය අහන්න හම්බ වෙලා හරි එයාටත් හිතනවා මේ ගිහි ජීවිතය කියන්නේ නම් කරදර පීඩා සහිත තැනක්. කෙලෙස් උනන මාවතක් වගේ කියලා
එයාලත් ගිහි ජීවිතේ අත්හැරලා ඥාති පිරිස් ධන දාන්නේ භෝග සම්පත් නිවන පිණිසම පැවිදි වෙනවා. යාලට කියනවා භික්ෂුණී කියලා. ඉතින් හැම කෙනාටම එහෙම බැහැනේ. නේද? ගිහි ජීවිතේ ගත කරමින් සුදුවත් හදමින් සුවඳ විලවුන් ගල්වමින් මල් මාලා පලඳ ගනිමින් එයාලා ගිහි ජීවිතේ පංචකාමයෙන් සතුටු වෙමින් ඉන්න පිරිස් ඉන්නවා. ඒ පුරුෂ පාර්ශවයට කියනවා උපාසක කියලා කියනවා. කාන්තා පාර්ශවයට කියනවා උපාසිකා කියලා. එතකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කාගෙත් අරමුණ ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්නේ සියලු දුකින් නිදහස් වීම පිණිස. අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස. ඉතින් ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා මුලින්ම ධර්ම දේශනා කරන්න හිත නැමුනේ නැහැ. ඒක ධර්මතාවයක්. ඊට පස්සේ මොකද උන්වහන්සේ දැක්කා උන්වහන්සේ අවබෝධ කරගත්ත දේ මේ බොහොම සියුම් තර්ක කරලා තේරුම් කරන්න පුළුවන් වාද කරලා අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. ගොඩාක් සියුම් දෙයක්. ඉතින් මේ කෙලෙස් වලින් සතුටු වෙන සත්‍යයන්ව උන්වහන්සේ දැක්කා. එයාලට මේ දේ කිව්වට මේක තේරුම් ගන්න එක නැති වෙයි කියන අදහසත් එක්ක තමයි ධර්ම දේශනාවට මන්දෝත්සාහය උනේ. හැබැයි සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගෙන අහෝ මේ ලෝක සත්‍යය නැසීලා යාවි වෙනසිලා යාවි තථාගත බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලත් ධර්ම දේශනාවට හිත නැමෙන්නේ නැහැ කියලා එයා එතනින් අතුරුදහන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා දකුණු දන මඩල බිම තියාගෙන මෙහෙම වන්දනා කරගෙන භාග්‍යවතුන් වහන්සේන් ආයාචනා කළා. භාග්‍යවතුන් වහන්සේ බුදුනෙසින් මේ ලෝකයේ දෙස බලනසේක්වා. කෙලෙස් අඩු සත්‍යයන් ඉන්නවා. එයාලට මේ ධර්මය අහන්න ලැබුණොත් පිරිහිලා යනවා. ධර්මය ඇහුවොත් අවබෝධ කරගන්නවා කියලා ඔය සහම්පති බ්‍රහ්මරාජයා ධර්මදේශයට ආරාධනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ බුදු වැසින් ලෝකේ දිහා බල බුදු වැස කියන්නේ පින්වත්නි මේ සත්වයන්ගේ අප තුළ තියෙනවා මේ කෙලෙස් අඩු වැඩි බව. මේක අපි දන්නෙත් නේ අනිත් අයට හොයන්න බෑ. ඊළඟට අපි තුළ තියෙනවා අවබෝධයට උවමනා කරන විදියට රැස් වෙච්ච පිනක්. ඒක අපිට හොයන්න බෑ වෙන කෙනෙකුට හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේට අපේ කෙලෙස් අඩු වැඩි බව දකින්න පුළුවන්. ඒ වගේම නිවන පිණිස අපි තුළ තියෙන මෝරලා තියෙන පින උන්වහන්සේට දකින්න පුළුවන්. එක එක්කෙනාගේ. ඒතර උන්වහන්සේට ඒ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන හැටි දකින්න නුවණයි ආසයානුසය ඥානයයි. කෙලෙස් අඩු වැඩි බව දකින්න නුවණයි කියන මේකට කියන බුදු වැස කියලා කියන්නේ. ඒකෙන් ලෝකෙ දිහා බැලුවා. බලනකොට දැක්කා නෙළුම් පොකුණක් වගේ. එතකොට සමහර නෙළුම් තියෙන වතුරේ හැදිලා චූටි පොහොට්ටු. සමහර නෙළුම් තියෙන වතුරෙන් හැදිලා උඩට ඇවිල්ලා මෝරලා නැහැ. සමහර නෙළුම් තියෙනවා වතුරේ හැදිලා වතුරෙන් උඩට ඇවිල්ලා මෝරලා පිපෙන්න සූදානම්යි. හිරු මඩල පායනකොට අර පිපෙන්න සූදානමින් තියෙන නෙළුම පිබිදෙනවා වගේ මේ ලෝකේ ප්‍රඥාවන්තයි ඉන්නවා කෙලෙස් අඩු සත්‍යයන් ඉන්නවා. එයාලට ධර්මයේ අහන්න හම්බුනොත් අවබෝධ කරගන්නවා කියලා උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ ධර්ම දේශනාවට හිත යොමු කරගෙන පස්වග භික්ෂුන් වහන්සේලා හොයාගෙන පයින්ම වැඩම කරලා ධර්ම දේශනා කළ භික්ෂු සංඝය ඇති වුණා. ඊට පස්සේ භික්ෂු පිරිස වේගෙන් වැඩි වුණා. ඔහොම භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ සම්බුද්ධත්වයට පත්වලා දැන් උන්වහන්සේ වෙසක් පොය දවස් සම්බුද්ධත්වයට පත් වුණා. වෙසක් පොසොන් ඇසළ පොය දවසේ භික්ෂු සංඝයා ඇති වුණා. හැබැයි එතනින් පස්සේ භික්ෂුණී සංඝය ඇති වුණේ නැහැ එහෙම ලේසියෙන්. ඒකට භික්ෂු සංඝයා
ඇති වෙන්න කාලයක් ගියා. 3 වතාවක් මහා ප්‍රජාපති ගෞතමිය ඉල්ලීම් කරා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. අවසානයේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ඉන්නකොට කපිල වස්තුවේ ඉඳන් ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළුව කුල කාන්තාවන් ශාක්‍ය කුමාරිකාවන් 500ක් පයින්ම දවස් ගාණක් භාග්‍යවතුන් වහන්සේ කොහෙද කිය හොය වැඩම කරලා ඊට පස්සේ මේ කකුල් පැල්ල ලේ ගලද්දී දුහුවිලි ඇඟ පුරාම දහඩිය දාලා ඔක්කොම ටික යාළම කෙස් බාලය වෙලා හිටියේ. කසාවත් පුරවගෙන හිටියේ. ඒ ඔක්කොම දුහුවිල්ලෙන් තැවරිලා බොහොම වෙහෙසටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන ගිහලා පැවිදිල්ලෝ. ඒත් භාග්‍යවතුන් වහන්සේ අකමැති වුණා. ඊට පස්සේ කූටාගාර ශාලාවෙන් එළියට වැඩම කරලා ගේට්ටුව ළඟින් බොහොම ශෝකයෙන් ඉන්නකොට ආනන්දයන් වහන්සේ මේ කාරණේ දැකලා ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුණීන්ට පැවිදි දෙන්න කියලා. භාග්‍යවතුන් සේවලායත් කම ආනන්ද කැමති වෙන්න එපා කිව්වකට. ඒ කරලා අවසානට ආනන්දයන් වහන්සේ ආවා ස්වාමීනි කාන්තාවක් පැවිදි වුණොත් එයාට මාර්ගඵල ලබන්න බැරිද කියලා ඇහුවා. නිවන සාක්ෂාත් කරන්න බැරි. පුළුවන් ආනන්ද කිව්වා. අනේ ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ බිහි කරපු ඔබ වහන්සේගේ මව්තුමිය නැති වුණාට පස්සේ ඔබ වහන්සේගේ අත්පා හැදුවේ වැඩිවේ. ඔබ වහන්සේ කීරිපොවල පෝෂණය කරේ ගෞතමී දේවීන් වහන්සේ. ඒකට කෘතඥයක් හැටියට පැවිදි කරන්න කියලා. ඊට පස්සේ තමයි භාග්‍යයෙන් හොඳයි එහෙනම් අෂ්ටගරු ධර්ම පිළිගන්නවා නම් එයාලගේ එක පැවිද්දත් උපසම්පදාවත් වෙනවා කියලා. එහෙම තමයි භික්ෂුණී සංඝය ඇති වුණේ. ඉතින් ඒක මේ කාන්තාවන් දැන් අද ලෝකෙ ගත්තත් කාන්තාව කියන කෙනා කොච්චර මේ සම අයිතිය සම අයිතිවාසිකම් මිල්ල ඉල්ල එක එක සංවිධාන පිහිටවගෙන කටයුතු කළත් හැම වෙලාවෙම එයා පුරුෂයාට වැඩිය පහතින් ඉන්නේ නේ. ඒක සමාජයෙන් සමාජයට වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඕක බුදුරජාණන් වහන්සේ කාලේ ඉන්දියාවේ අදටත් ඉන්දියාවේ හැම ගොඩාක් පරතරය තිබුණා. දැන් අපි අහලා තියෙනවා මේ ස්වාමි පුරුෂයා මරුණාට පස්සේ එයා එක්ක තමන්ගේ වැඩිමල් පුත්‍රයාට තින්න ඕනේ කියනවා. එහෙම නැත්තම් ඒ සමග්ගේ ස්වාමි පුරුෂයා ගිනිගෙන දැවෙන කියන්නේ චිතකේටම එයා පයින්න ඕනේ කියන පණ පිටි. එහෙම තිබුණේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කාන්තාවන්ට පැවිදි ලබා දුන්නා. එතකොට රාජකුමාරිකාවන් සුමේදා වගේ රාජකුමාරිකාවන්. එතකොට සිටු කුමාරිකාවන් තමන්ගේ තියෙන හැම දෙයක්ම අත්හැරලා පැවිදි වුණා. දැන් උප්පලවන්න රහත් තෙරණිය ගැන තියෙන එයාගේ රූපේ කොච්චර ලස්සනද කියන්නේ රාජකුමාරවරු ආවා කියන්නේ ඔයාගේ දුව තරාදී එක පැත්තක තියන්න. අනිත් පැත්තේ රත්තරන් තියන්න. ඒ රත්තරන් ටික ඔයා ඔක්කොම ගන්න මට දුව දෙන්න කියලා කියනවා. හැබැයි ඔක්කොම අත්හැරලා පැවිදි වෙලා විමුක්තිය සාක්ෂාත් කළා. ඉතින් ඒක නිසා පින්වත්නි බුද්ධ ශාසනයක් කියන්නේ හරි අසිරිමත් දෙයක්. බුද්ධ ශාසනයක් මුණ ගැහෙනවා කියලා කියන්නේ කෙනෙකුට මේ ඉපදී මෙරි යන සසර දුකින් නිදහස් වීම පිණිස අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඒකාන්තයෙන් උපකාර වෙන උදාර අවස්ථාවක්. ඉතින් අද අපි ඉගෙන ගන්න බික්කුණී සංයුක්තය. භික්ෂුණීන් මුල් වෙලා යම් දහම් කරුණු කතා වුණ අවස්ථා. ඉතින් මේ බික්කුණී සංයුක්තේ පුරාවටම මාරයා සම්බන්ධ වෙලා ඉන්න භික්ෂුණීන් එක්ක. මේ දේශනාවක් තියෙනවා සෝමා සූත්‍රය කියලා. ඒ කියන්නේ සෝමා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම. දැන් මාරයා දැන් සමහර අය කියන මාර සංකල්පය කියලා. කෙලෙස් මාරයා කියන්නේ මේ කෙලෙස් වලට නමක් කියලා කියනවා. එහෙම දෙයක් නෙමෙයි.
මායя කියන්නේ කෙලෙස් වලට කියන නමක් නෙමෙයි. මායя කියන්නේ පුද්ගලයෙක්. ඒක තනතුරක්. එයාටත් අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. එයාට වෙන් වෙච්ච ඩියුටියක් තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ මායя ගැන පරිපූර්ණ දැන් මායя කියලා කිව්වට කවුරුත් මායя අවබෝධ කරේ නැහැනේ. අවබෝධ කළේ භාග්‍යතුන් වහන්සේ. මායя කියලා කෙනෙක් ඉන්නවා. දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයේ ගැන කියන අවස්ථාවල නොඑක අවස්ථාවල දේශනා කරනවා සදේවකේ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාමිත ලෝකේ. එතකොට එහෙනම් මාර්යා අයින් වෙන්න එපා. එතන කෙලෙස් නෑ. මාර්යා කියන්නේ කෙලෙස් වලට නම් එහෙනම් දෙවියන් සහිතකම දෙවියෝ පිළිගන්නවා. මරුන් සහිත අයින් කරන්න ඕනේ. ඒ මාර්යෙක් නෙවෙයි මාර්යා කියන්නේ කෙලෙස් වලට එන. බඹුන් ඉන්නවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. දෙව් මිනිස් ප්‍රජාමිත ලෝකේ. නෝ භාග්‍යතුන් වහන්සේ මේ සසරේ පැවැත්ම මේ සත්වයාගේ සසර සැරිසරා යන ගමනේදී තියෙන ස්වභාවය තමයි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණ දෙව් මිනිස් ප්‍රජාමිත ලෝකයේ. එතකොට මේ මාර්යා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ නවම් පොහොය දවසක තමයි ආයු සංස්කාරات කරලා තියෙන්නේ. පිරිනුවම් පාන්න උන්වහන්සේ දින නියමුනේ නවම් පොහොය දවසක. ඒකට ආයු සංස්කාර අත්හරින්න කියලා පිරිනුවම් පාන්න කියලා ආරාධනා කරේ කවුද? ඒත් මාරේ උන්වහන්සේගේ හිත නෙමෙයි. මාර්යා. එතකොට මේ මාර්යා නිවන් මාර්ගයේ හැසිරෙන අයට ඉතින් බාධා කරන කොට. හැබැයි ඒ බාධා ජය ගන්න බුදුරජාණන් දේශනා මහණෙනි ඊතා දුකසේ මැඩිය යුතු යම් බලයක් තියනවාද මාර බලයේ තරම් වෙන බලයක් බුදු විසින් දකින්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් බලයක් තියෙනවා යාට. මාරයට අපි අහුවෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන හය ඔස්සේ. මේ මාර්යා බුදුරජාන් වහන්සේට දවසක් ඇවිල්ලා කියනවා ශ්‍රමණය ඔය ඇහැ මගේ කියලා කියනවා. ඔය කන මගේ කියනවා. ඔය නාසය දිව කය ඔය මනස මගේ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මාර්යා ඔය ඇත්ත කිව්වා. මේ ඇස ඔබේ තමයි කිව්වා. මේ කන නාසය දිව කය මනස ඔබේ තමයි කියලා කිව්වා. එතකොට මාර්යා කියනවා යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මනස මගේ කියලා අදහසක ඉන්නවනම් මගේ කියලා හිතන එයාලත් මට අයිතියි කියලා කිව්වා. භාග්‍යවතුන් කිව්ව ඇත්ත. මාර්යා යම් කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මනස මගේ කියලා හිතනවනම් එම් හැඟීමක් අදහසක් තියෙනවනම් එයත් උඹට තමයි අයිති. හැබැයි දැනගනින් කිව්වා. යම් කෙනෙක් ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මෙ නොවේ. කන නාසය දිව කය මනස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මෙ නොවේ කියලා නම් දකින්නේ එයා උඹට අයිති නෑ කියලා කිව්වා. හරි ශ්‍රමණය කිව්වා. එයා මගෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා කිව්වා. එයාගේ වසඟේ එයා තුළ මට බලය පවත්වන්න බෑ කියලා කිව්වා. ඒ අධිපති බව පවත්න්නේ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයට. ඇයි? ඒවා යාගේ නිසා. දැන් අපි අපේ ගෙදරනේ අධිපතිකම් කරන්නේ ඔක්කොමනේ. අනුගේ ගෙවල් වල ගිහිල්ලා අපි අධිපතිකම් කරනවද? නැහැ නේද? එතකොට මාර්යා අධිපති කරන්නේ මාර්යාගේ විශේෂය තුල. මාර්යාගේ විශේෂය වෙන්නේ ඇස කන නාසය දිව කය මනස මම මගේ මගේ ආත්මය කියලා තියෙන අදහස අනවබෝධය. තථාගතයන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නවනේ කාලයක් තිස්සේ. එක මොහොතක කොතනකවත් කියලා තියනවාද? මේ ඇස මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. භාග්‍යවතුන් දේශනා කරා
චක්කුම් භික්ඛවේන තුම්හාකං. මහණෙනි මේ ඇස ඔබේ නොවේ. තං පජහත. අතහැරලා දාන්න කියලා. කන නාසය දිව කය මනස න තුම්හාකං. ඔබේ නොවේ අත්හරින්න. තංව පහීනං හිතාය සුඛාය භවිස්සති. ආන්ගේ ඔබේ නොවන දේ අත්හැරලා දැම්මොත් එහෙම ඒ දේ ප්‍රහාණය වීමෙන් ඔබට හිතසුව පිණිස යහපත පිණිස බලන්න පින්නන්නේ කොච්චර කියන්නේ පැහැදිලිද නිර්වෘල්ද. ඉතින් අපි මේක අවුල් කරගන්නේ අපි මිසක්ක භාග්‍යතුන් වහන්සේ අවුල ලස්සන ලිහලා දීලා තියෙනවා. ඉතින් මාර්යා කැමති නැහැ කෙනෙක් නිවන් මඟ පුරුදු කරනවාට. ඇයි? එයාගේ වසඟේ එයා මග හැරෙයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කාලේ ගොඩාක් ශ්‍රාවකයෝ මේ මායාවේ වශයෙන් නිදහස් වුණා. මාර බලය ඊටා දුකසේ මැඩිය යුතු බලයක් කියලා කියනවා. හැබැයි බුද්ධ බලය කියලා කියන්නේ ඒ මාර බලය යටපත් කරන්න පුළුවන් දෙයක්. මොකද්ද? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. බල ධර්ම කියලා කියනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඒ ඉන්ද්‍රිය පහ ඇති කරගත්තොත් එයා මාර වශයෙන් නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ පිහිටමයි අපිට තියෙන්නේ. මේ ඉපදෙන මරණ දුක් විඳින සසර දුකින් නිදහස් වෙන්න මාර වශයෙන් නිදහස් වෙන්න. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සෝමා භික්ෂුණියගේ නම සෝමා. පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්‍ය චීවර මාදාය සාවත්තියම් පිණ්ඩාය පාවිසි. මේ සෝමා භික්ෂුණිය එදා උදේවරුේ කියන මේ වගේ වෙලාවක සිවුරු පොරවගෙන පාත්‍රයත් සිවුරත් අරගෙන ඒ කියන්නේ සිවුරු පොරවන පාත්‍ර සිවුරත් අරගෙන කියන්නේ. දැන් තුන් සිවුරු තියෙනවනේ. එතකොට එක සිවුරක් තියලා යන්නේ නැහැ. දැන් අපි බොහෝ දුරට හුරු වෙලා තියෙන්නේ අපේ සිවුරු පොරවගත්ත පාත්‍රය ගත්ත ගියා. අපේ තනිපට සිවුර හරි දෙපට සිවුර හරි පොරවල නැති සිවුර කුටියේ තියෙනවා. ඒ කාලේ එහෙම නැහැ. ආයේ එන අපේක්ෂාවක් නැහැ. ඒක නිසා පාත්‍ර සිවුරු අරගෙන යන්නේ. පොරව ගන්න සිවුර පොරවගෙන අනිත් සිවුර අරගෙන පාත්‍රයත් අරගෙන තමයි පිණ්ඩපාතේ පාව වඩින්නේ. එහෙන් පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතෙන් පස්සේ අන්දවනේට වැඩම කළා. විවේකයෙන් වාසය කරන්න ඕන. තවල් කාලේ ගත කරන්න හිතාන අන්දවනේට පිටත් වුණා. මේ අන්දවනේ කියලා කියන්නේ මේ ඒක ඇතුළ ටිකක් අඳුරුයි වගේ කියලා කියනවා. කියන්නේ උසට ගස් වැවිලා උඩින් අතු බෙදලා ඉවරලා නිකන් මර කැනපි වගේ තියෙන්නේ. ආන් ඒ වගේ ඇතුළ හොඳට සුද්ධ කරලා පිරිසුදුව තියෙනවා. මොකද භික්ෂුණීන් ගොඩාක් අන්දවනේට ගිහිල්ලා තියෙනවා. භාවනා කරන දැන් අර මේ සුභාතරණියගේ ඇහැ ගලවලා දෙන්නුනේ අන්දවනේනේ. ඒ වගේ ඒ භික්ෂුණීන් ගොඩාක් විවේකයෙන් ඉඳ ගිය පාක් එකක් වගේ. පාක් එකක් වට අන්දවනේ අඳුරු ගතිය වැඩි උඩ අතු වලින් වැහිලා තියෙන නිසා. ඉතින් එදා පිටත් වුණා. අන්දවනේ ඇතුළටම ගිහිල්ලා එක්තරා රුක්සෙවරක දවල් කාලේ වාඩි වෙලා හිටියා. භාවනා අරමුණ සිහිපත් කරගෙන හොඳට හිත එකඟ කරගෙන ඉන්නවා. එතකොට අතකෝ මාරෝ පාපිමා. එතකොට පවිටු මාරයට ඔය මාර දිව්‍ය පුත්‍රයා කියනවන්නේ. හැබැයි දේශනාවේ හැමතැනම තියෙන්නේ මාරෝ පාපිමා.
පවිටු මාරයා කියලා. එයාට දේව නෙමෙයි තියෙන්නේ පවිටු. භාග්‍යවතුන්සේ පාවිච්චි කරා. මේ පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇති වුණා. බලන්න එයාට හිතිච්ච අදහස සෝමා භික්ෂුණිය බය කරවන්න ඕනේ. මේ භාවනා කරන්න යන්නේ මම බය කරවන්න ඕනේ. තැති ගන්නවන්න ඕනේ. මවිල් කෙලින් කරවන්න ඕනේ. බයගෙන තැති ගන්නලා මේ මවිල් කෙලින් කරවන්න. සමාධියෙන් දුරු කරවන්න ඕනේ කියලා එහෙම අදහසක් ඇති වුණා. ඊට පස්සේ මාරයා සෝමා භික්ෂුණිය ළඟට ගියා. බලන්න මේ මාරයා. ගිහිල්ලා සෝමා භික්ෂුණියට ගාථාවකින් මෙහෙම කියනවා. යන්තං නිසීහි පත්තබ්බං තානං දූරබි සම්භවං කියනවා. ඒ කියනවා මේ අවබෝධයට දුෂ්කර තානං දූරාබි සම්භවං අවබෝධ කරන්න ගොඩාක් දුෂ්කර වූ ඔය යමක් ඔයා උත්සාහ කරනවද යන්තං නිසීහි පත්තබ්බං ඒක කරන්නේ ඍෂිවරුන්. ඔය අවබෝධයට දුෂ්කර ඔයා මේ කරන්න යන වැඩේ කරන්නේ මහා බල සම්පන්න ඍෂිවරුන් තමයි ඒ දේ කරන්නේ. නතං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝ තුම්හි ඉත්තියා. මේ ඇගිලි දෙකේ නුවණ තියෙන කියනවා ඇගිලි දෙකේ නුවණ තියෙන ගෑනුන්ට ඔය වගේ තත්යකට පත් වෙන්න පුළුවන්. මේ වැඩක් නැති වැඩක් කරන්න කියලා. ඇගිලි දෙකේ නුවණ කියනවනේ කාන්තාවන්ට. ඒ මොකද ඇගිලි දෙකේ නුවණ කියන්නේ? ඔව් ඉස්සර දැන් ඒක නම් දැන් ඒකත් නෑ මං හිතන්නේ. ඉස්සර බත් වියලා ඒක හැදිමිටෙන් කූරු ගාලා අර බත් එනවනේ කූරට ඇලිලා එනකොට බත් එක ඉදලාද කියලා බලන්න මේ ඇඟිලි දෙකෙන් මෙහෙම කරලා තද කරලා බලනවා නේද? එතකොට බත් ඇටේ හොඳට ඉදලා නම් අතට දැනෙනවා. ගැහැණුන්ගේ නුවණ තියෙන්නේ ඕකට විතරයි කියනවා. ඒකට කියන මායාවේ අදහස නතං ද්වංගුල පඤ්ඤාය සක්කා පප්පෝති තියා කියනවා. මේ ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑනුන්ට ඔවැනි තත්යකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඇයි මේක කරන්නේ මහා ඍෂිවරු. ඔබ ගෑණියක්. ගෑණියන්ට පුළුවන් දොහම දෙයක් කරන්න. කියලා නිකන් මෙයාව නිකන් අර නෝන්ජල් කරලා දාන්න. හිතෙන් වටන්න. මේක එපා කරලා දාන්න. මාර්යා කිව්වා මෙහෙම කතාවක්. එතකොට සෝමා භික්ෂුණියට මෙහෙම හිතුණා. මේ ඇගිලි දෙකේ ප්‍රඥාවක් තියෙන ගෑනුන්ට මේක කරන්න බෑ කියනවා. මේක කරන්නේ මහා ඍෂිවරු කියලා කියනවා. මෙයා කවුද? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ විදිහට ගාතාවක් කියන්නේ කියලා මෙයාට හිතෙනවා. ඉතින් සෝමා භික්ෂුණියට මෙහෙම හිතුණා. මේ තමයි පාපී මාරයා. මේ ගාථා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. පාපී මාරයා. මාව බය කරවන්න, මාව තැති ගන්නවන්න, ඇඟේ මවිල් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නේ. එහෙම හිතලා මෙයා කියනවා සෝමා භික්ෂුණිය පවිතු මාරයා බව දැනගෙන පවිතු මාරයාට මෙහෙම ගාථාවක් කිව්වා. කියනවා ඉත්ති භාවෝ කිං කෛරා චිත්තම්මි සුසමාහිතෝ ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සත. කියනවා හිත තියෙන්නේ සමාධිමත් වෙලා නම්, හිත හොඳට සමාධිමත් වෙලා නම් ගෑනුකමෙන් මොකක් කරන්නද කියලා කිව්වා. බලන්න පෞරුෂයනේ. මාරේ අර විදිහට කියම ගෑනුන්ට ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑනුන්ට මේ මොන නිවනක්ද ඕක කරන්නේ මහා ඍෂිවරු කියලා භික්ෂුණී කියනවා. සෝමා කියනවා බලන්න බය වුන්නේ නැහැ, තැති ගත්තේ නැහැ, කූත් නැතේ යා කියනවා. හිත තියෙන සමාධිමත් වෙලා නම් ගෑනුකමෙන් මොකක් කරන්නද කිව්වා. හොඳට යථා ස්වභාවයේ විදර්ශනා කරන්න පුළුවන් එකේ අවබෝධ ඥානයත් ඇතිවන එකේ
ගෑනුකම මොකටද කියලා ඇහුවා. බලන්න ඒ ගුණය ඇති කළ දුන්නේ කවුද? කියන්නේ හොඳට විදර්ශනා කරන්න පුළුවන් නම් අවබෝධ ඥානයත් ඇති වෙනවා නම් එතකොට ගෑනුකම මොනා කරන්නද කියලා කිව්වා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේක ස්ත්‍රීන්ට විතරයි. මේක පුරුෂයන්ට විතරයි කියලා වෙන් කරලා තියෙනවද? නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පඤ්ඤාවස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයා පුරුෂයා නම් එයාටයි ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාවන්තයා ස්ත්‍රිය නම් එයාටයි ධර්මයේ තියෙන්නේ. එතකොට විදර්ශනා මේක සෝමා කියනවනේ. හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්න පුළුවන්. මම ඒක කරනවා. ඒ විදර්ශනා කරනකොට අවබෝධ ඥානියත් මට ඇති වෙනවා. ගෑනුකම මොකටද කියනවා. ඊට පස්සේ කියනවා යස්ස නූන සියා ඒවං ඉත්ති හම්පුරිසෝතිවා. යම් කිසි කෙනෙකුට මමත් ගැහණියෙක් මමත් පිරිමියෙක් යම් කෙනෙකුට හිතෙනවා මම ගෑණියෙක්නේ මම පිරිමියෙක්නේ කිංචිවාපන අඤ්ඤස්මින් තං මාරෝ චතුරම්හතිතේ. කියනවා යම් කෙනෙකුට මමත් ගැහණියෙක් මමත් පිරිමියෙක් මම කවුරු හරි කෙනෙක් කියලා හිතනවා. මම මෙහෙම කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා ඒ කෙනාට ඇති වෙනවනේ මම මෙහෙම කෙනෙක් කියලා. එහෙම හිතෙනවා එහෙම කියනවා නම් කියලා මමත් කවුරු හරි කෙනෙක් කියලා හිතෙනවා නම් කියන මාරේ දැනගනින් කියලා කියනවා. ඔබ විසින් ওই කතාව කිය යුත්තේ අන්නේ කෙනාට කියලා කියනවා. අපි ඒක ඉගෙන ගනිමු චුට්ටක්. කියනවා හිත සමාධිමත් වෙනා නම් ගෑනුකමින් වැඩක් නැහැ කියලා කිව්වා. ආයි ගෑනු පිරිමි කියලා ඒක අතහැරලා දාන්න කියලා කිව්වා. හොඳට යථා ස්වභාවයේ විදර්ශනා කරන්න පුළුවන් නම් යථා ස්වභාවයේ විදර්ශනා කරන්නේ ආකාර හතරක් ඔස්සේ. ඒ තමයි ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද. විදර්ශනා කරන්නේ ওই කරුණු හතර මුල් කරගෙන. ඒතර ස්කන්ධ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අර ස්ත්‍රී පුරුෂ කතාවක් නැතුව මේ ධර්ම පරයය අපි කල්පනා කරමු. එතකොට රූප ස්කන්ධය. දැන් රූප ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධය කියලා දෙකක් කියන එක. දැන් රූපය කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතාන උපාදාය රූපා. සතර මහා භූතත් සතර මහා භූතයන්ගෙන් හටගත්ත එකට බැඳලා තියෙන කක්කසං කරිගතං උපාදින්න. ගොරෝසු ස්වභාවයෙන් යුතුව එකිනෙකට බැඳලා පවතින දෙයට කියන රූපය කියලා කියනවා. ඒ තමයි මේ අපේ කය. එතකොට මේ රූපය හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. කබලින්කාර ආහාරයෙන් මුලින්. කබලින්කාර ආහාරය කියන්නේ අපි කන්න බොන්න අනුභව කරන රස විඳින ඒ දේවල්. එතකොට ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපය දැන් හටගෙන. දැන් අපි උදේ කෑම කෑවේ. දවල්ටත් කනවා. රැයටත් කනවා. හෙට උදේටත් කනවා. ඇයි? මේ රූපේ පවත්න්නේ. එහෙනම් මේ රූපේ පවතින්නේ හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට ඒක ස්ත්‍රියට පුරුෂයාට කියලා වෙනසක් තියනවාද? ආහාර ප්‍රත්‍ය. එතකොට මේ සතර මහා ධාතුන් හටගත්තා කියන එක ස්ත්‍රියට පුරුෂයාට කියලා වෙනසක් තියනවාද? නෑ ස්ත්‍රියගේ රූපේ හටගන්න ඊට වෙඩි චුට්ටි දෙයක් මෙහෙම වෙනස් වුණා කියලා. ඔය පඨවි ව්‍යාපෝ තේජෝ වලට අමතර වෙන දෙයක්ත් තියනවා කියලා. නෑ පුරුෂයාගේ හටගන්න එහෙම දෙයක්ත් නැහැ. ඊට පස්සේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න සතර මහා ධාතුත් එක්ක එකතු වෙලා තියෙන මේ රූපය ස්කන්ධ කියලා කියනවා. ඒ තමයි කාලයත් අවකාශයත් රූපයක් පවතින්න පුළුවන් හැකියාව.
තියෙන හැටි තමයි අතීත අනාගත වර්තමාන. ඊට පස්සේ ඒ කාලය අවකාශය ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ ආධ්‍යාත්ම බාහිර ඔය 11 ආකාරය තමයි රූපයක් පවතින. ඒ රූපයට අපි යථා ස්වභාවය අවබෝධ නොවේ නිසා බැඳිලා ඉන්නවා. ඒකට කියනවා උපාදානය කියලා. රූප උපාදානස්කන්ධය කියලා. ඒක විදර්ශනා කරනවා කියන්නේ. කොහොමද? මේ රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, රූපේ ආස්වාදය, රූපේ ආදීනවය, රූපේ නිස්සරණය, රූපේ නැති වෙන මාර්ගය ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් කියලා දෙන්න තියෙනවා. that is ස්කන්ධ. බුදුරජාණන් දේශනා කළා එතකොට රූපය අතීතයේ නිරුද්ධලා ගියපු රූපත් අනිත්‍යයි. අනාගතේ හටගන්න රූපත් අනිත්‍යයි. වර්තමානයේ පවතින රූපෙත් අනිත්‍යයි. ආධ්‍යාත්ම බාහිර ගොරෝසුම හැම දෙයක්ම අනිත්‍යයි. එතකොට මේ රූපය එයා වෙන් කර කර බලනවා. භාග්‍යවතුන් දේශනා කරලා තියෙන රාහුලයන් වහන්සේට එහෙම මහා හත්තිපදෝපම සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ වෙන් කරන රූපය මේ රූපේ පඨවි ධාතු තියෙනවා. ආපෝ ධාතු තියෙනවා. තේජෝ ධාතු තියෙනවා. වායෝ ධාතු තියෙනවා කියලා ඔන්න දැන් වෙන් කරනවා. දැන් පිරිමින්ගේ කෙස් ටිකක් අරන් දානවා පොළොවට. කාන්තාවන්ගේ ලොම් ටිකක් කෙස් ටිකක් අරන් දානවා. දැන් මේ දෙකේ වෙනස මොකක්ද? නෑ පොළොවට පස්සලා යනවා දෙකම. කාන්තාවන් කියලා කෙනෙක් ශරීරයේ තියෙන ලොම් පිරිමි කෙනාගේ රූපේ තියෙන ලොම් දානවා. දෙකම පොළොවට පස් වෙනවා. කාන්තාවගේ ශරීරයේ තියෙන නියපොතු පුරුෂයාගේ ශරීරයේ තියෙන නියපොතු වෙන් කරලා දානවා. හැබැයි දෙකම පොළොවට පස් වෙන පස් වෙච්ච පස්වල හොයන්න පුළුවන්ද මේ ස්ත්‍රී පුරුෂ කියලා? බෑ. දත්වල, සම්වල, මස්වල, නහරවල, ඇටවල, ඇට මිදුළු වල, වකුගඩු වල, හදවතේ, අක්මාවේ, පිත්තාසේ, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල, මහ බඩවැල අපි හිතමු අපිට පුළුවන් වුණොත් මේ ශරීර අපි ඔක්කොගෙම ටික ගලවලා අපි ඔන්න කෙස් ටික එක කොටකට ලොම් ටික කොහොම දාලා ඉවර වෙලා මස් ටික ඊට පස්සේ නහරවැල් ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව වෙන වෙන භාජන වලට දැම්ම කියලා හිතන්න. දාලා කියනවා මේක පිරිමියාගේ හදවත ගන්න තෝරලා කාන්තාවගේ හදවත තෝරලා ගන්න පුළුවන්ද? බෑ. මේ දෙකම ආහාරපත්යෙන් හටගෙන ආහාර නැති වෙලා යනකොට නැති වෙලා යන සතර මහා ධාතුන් හටගත්ත පොළොවට පස්සලා යන ස්වභාවයතු දෙයක්. ස්කන්ධ හැටියට බලන්න. ඒතර අතීතයේ නිරුද්ධ වෙලා ගියපු රූපෙත් ඒ වගේ. අනාගතේ හටගන්න රූපෙත් ඒ වගේ. වර්තමානයේ පවතින ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත, දුර, ළඟ මේ කොයි රූපත් මේ විදිහට අනිත්‍යයි කියලා දකින්න. වේදනාව ස්පර්ශයෙන් ඇති වෙන්නේ. දැන් දුක් සහගත ස්පර්ශයෙන් දුක් විඳීමක් ඇති වෙනවා. මේක ස්ත්‍රී වේදනාව, මේක පුරුෂ වේදනාව කියලා වෙන් කරන්න පුළුවන්ද? බෑ. ස්ත්‍රියටත් පුරුෂයටත් ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. එතකොට ඒ විඳීමත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියලා පවතිනවා. ඒ සියලු විඳීම් අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. තම වශයෙන් පවත්න්න බෑ කියලා දකිනවා. විදර්ශනා කරනවා. ඒතර සංඥාව, සංස්කාර සංඥා මිරිගුවක් වගේ. සංස්කාර කිසිල් කොටම් වගේ අරටුවක් නැති. විඥානේ මැජික් වගේ. ඇත්ත නෙමෙයි තියෙන්නේ. ඔය විදිහට විදර්ශනා කර කර බලනවා යා. ඊළඟට ස්කන්ධ ධාතු. ධාතු කියලා කියන්නේ අපි මේ කයේ බලපු විදියමයි. අත්ථේමස්මින් කායේ පඨවි ධාතු. මේ කයේ පඨවි ධාතුව තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පස්සේ
ඒ විදිහට බලනවා. ඒකට කියනවා ධාතු හැටියට බලනවා කියලා. ආයතන ඇස, කන, නාසය, දිව, කය, මනස. පුරුෂයාගේ කියලා කියන කෙනාගේ හැට ගත්තේ නාම රූපේ. ස්ත්‍රියගේ හැට ගත්තේ නාම රූපේ. පුරුෂයාගේ කන හට ගන්නෙත් නාම රූපේ. ස්ත්‍රියගේ කන හට ගන්නෙත් නාම රූපේ. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. එහෙනම් මේ ස්ත්‍රී පුරුෂ කියලා තියෙන්නේ සම්මුතියක් නේ. නමුත් අපි ඒත් එක්කම ආකල්ප හදාගෙන ඉන්නවා. එතකොට මේ විදිහට විදර්ශනා කරනවා. යම් එතකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද. ස්ත්‍රිය පුදුනෙත් විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. පුරුෂය පුදුනෙත් විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒ විපාක පිණිස කර්ම සකස් වෙන උපාදාන නිසා. උපාදාන තුනේ තණ්හාව නිසා. තණ්හාව ඇතුනේ විඳීම නිසා. විඳීම ඇතුනේ ස්පර්ශ නිසා. ස්පර්ශ ඇතුනේ ආයතන 6 නිසා. ආයතන 6 ඇතුනේ නාම රූප නිසා. නාම රූප ඇතුනේ විඥානය නිසා. විඥානය ඇතුනේ සංස්කාර නිසා. සංස්කාර ඇතුනේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පවතින්නේ ආශ්‍රව නිසා. එතකොට ඒක ස්ත්‍රියට පුරුෂයාට කියලා වෙන් වෙනවද? නැහැ. මේ ජීවිතයක් ගැන ওই විදිහට එක්කෝ ස්කන්ධ හැටියට හොඳට විමසීමස බලනවා. එහෙම නැත්නම් ධාතු හැටියට විමසීමස බලනවා. එක්කෝ යා ආයතන 6 හටගන්න හැටි නැති වෙන හැටි විමසීමස බලනවා. එක්කෝ යා හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදයට විමසීමස බලනවා. එහෙම හොඳට යථා ස්වභාව විදර්ශනා කරන්න පුළුවන් එකේ. දැන් මේක අපිට පුළුවන් විය යුතු දෙයක්. ඒතර යථා ස්වභාව විදර්ශනා කර කර බලනකොට එයාට අවබෝධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍යයි. දුකයි. තම වශයෙන් පවත්වන්න බැරි අනාත්ම දෙයක්. මම නොවේ. මගේ නොවේ. මගේ ආත්ම නොවේ කියලා. එහෙම විදර්ශනා කරන්න පුළුවන්ගේ අවබෝධ ඥානයක් ඇති වෙනවා. එහෙම බලනකොට දැන් අනවබෝධය කියන්නේ මම මගේ ආත්මය කියන රැවටිලා ඉන්න එකට. දැන් අපේ ජීවිතේ හාත්පසින් වෙලාගෙන තියෙන මේ දේනේ. මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. ඕකම තමයි අපිට ඇහැ කන නාසය දිව කය කියන ආයතන ගත්තා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හැටියට ගත්තත්. ධාතු හැටියට ගත්තත්. පටිච්චසමුප්පාද හැටියට ගත්තත් විදර්ශනාව හොඳට වඩන්නේ නැති වෙනකන් මේ යථා ස්වභාවයේ අවබෝධ වෙන්නේ අවබෝධ ඥාන ඇති වෙන්නේ නැහැ කියන. සෝම කියනවා ඉතින් හිත සමාධිමත් වෙලා නම් ගෑනුකමේ මොකක් කරන්නද? හොඳට යථා ස්වභාව විදර්ශනා කරන්න පුළුවන්. එහෙම එකේ අවබෝධ ඥානයකුත් ඇති වෙනවා. එතකොට ගෑනුකමේ මොකක් කරන්නද කියන්නේ? ඔය හයිය තියෙනවා නම් අපිට නේ. අපිට තියෙන ඔය හයිය ගෑනුකම ධර්මය අවබෝධ කරගන්න නෙමෙයිනේ. නේද? දැන් බලන්න මේ දැන් කාන්තාව කියන කෙනා පහත් කරලා ඇඟිලි දෙකේ ප්‍රඥාව තියෙන කිසිම හැකියාවක් නැති ඉරිසිවරු දෙයක් කරන දේවල් කරන්න මේ බොරු වැඩ නොකර ඉඳපන් කියලා මාරි ඇවිල්ලා මෙයා පල් කරලා දානකොට කොච්චර බලන්නේ මේ කාන්තා හිතට හයිය ඇවිල්ලාද කියලා. මේ හයිය නෑ ඔය බොරුවට කෑ ගහන ගෑනුන්ට අද සමායි තීල්ලිල්ල. එහෙම නැහැ. එතකොට මෙයා කියනවා දැන් මේක තමයි අවබෝධය ඇති වෙලා විදර්ශනා කරලා. යම් කිසි කෙනෙකුට මමත් ගෑණියෙක්. ඔබට තියෙනවද එහෙම එකක්? මම ගෑණියක් නෙති. තියෙනවනේ. මමත් පිරිමියෙක්. අපිට තියෙනව නේද එහෙම එකක්? මම පිරිමියෙක්.
යම් කිසි කෙනෙකුට මමත් ගෑණියෙක්, මමත් පිරිමියෙක්. එහෙම නැත්නම් මම කවුරු හරි කෙනෙක්. මම දොස්තර කෙනෙක්. මම ඉංජිනේරුවෙක්. එතකොට මම මේ ටීචර් කෙනෙක්. මම ගොවියෙක්. මම දාසයෙක්. මම කංකරුවෙක්. මොනවා හරි හිතන මම කියලා ඉවරයි. කියනවා කවුරු හරි කෙනෙක් එහෙම හිතනවා නම් මමත් කවුරු හරි කෙනෙක් කියලා මාරය ඔබ ওই කතාව කියන්නේ කොහොමද? එයාට ඇඟිලි දෙකේ ප්‍රඥාව තියෙන කෙනාට. එහෙනම් අපි ගෑණි පුරුම වීම මත නෙමෙයි ප්‍රඥාව තියෙන්නේ. නේ? පිරිමියෙක් වුණා කියලා එයා මහා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්න නම් ධර්මය අහලා හොඳ නෝනින් නිමසෙමස ජීවිතය යථා ස්වභාවය අවබෝධ වෙන විදිහට බලන්න ඕනේ. එතකොට දැන් බලන්න මෙතන හරි ලස්සනයි මේ කාරණය. මේ අනිත්‍ය දකින්න නැති නිසා තමයි මම ගැහණියක් කියලා හිතන්නේ. එතකොට අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කියලා දැක්කොත් එහෙම එතන කාන්තාවක් දකින්න පුළුවන්ද? බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙන් කරලා බැලුවොත් එතන පුරුෂයෙක් දකින්න පුළුවන්ද? බෑ. දකින්න පුළුවන් මොකද්ද? ධාතු ටිකක්. ඒතර ධාතු කියන්නේ පඨවි ධාතු පොළොවට පස්සෙලා යනවා. ආපෝ ධාතු ජලයේ දී වෙනවා. තේජෝ ධාතු උණුසුමට එකතු වෙනවා. වායු ධාතු හමාගෙන යනවා. ඒ විදිහට බලනකොට යාට මමත් ස්ත්‍රියක් මමත් පුරුෂයෙක් කියලා හැඟීමක් නැහැ. හට ගන්නවා නම් හටගන්නේ දුකක්මයි. නැතිනො නැති වෙන්නේත් දුකක්මයි. මේ හේතුඵල ධම කියන කාරණේ දකින්න ඕනේ කියලා කියනවා. යම් කිසි කෙනෙක් හිතනවා මම ගැහැණියෙක් මම පිරිමි මම කවුරු හරි කෙනෙක් කියලා ඔබ ওই කරුණ කියන්නේ කොයි කෙනාට ගිහිල්ලා. එතකොට පවිතු මාරයා සෝමා භික්ෂුණිය මාව දැනගත්තා නොවේ කියලා දුක් වුණා. නොසතුටු වුණා. එතන වතුර දහම් වුණා කියලා කියනවා. දිනුවේ නැද්ද මාරයා? අපිට මාරයා අපි ගැන දැකලවත් නෑ තාම. ඇයි? ඇයි දැකලා නැත්තේ මාරයාත් ගැන? අපි මම කියලා හිතන්නේ. දැන් හිතලා බලන්න අපි හිතමු අපි කොටු කරලා කොටුවකට දැම්ම කියලා හිතන්නකෝ. අපිට මේකෙන් ඊට පස්සේ ඒක ආරක්ෂා කරන්න කවුරු හරි කෙනෙක් ඉන්න මුරකාරයෙක්. අපි කිසි කලබලයක් නැතුව නිකන් වැටෙන් පයින් උත්සාහයක් ගන්න නැතුව ඇතුළේ තියෙන කකා läග එහෙම ඉන්නවනම් අර මුරකාරයා බලනවාද යාදී? නෑනේ. හැබැයි හැම වෙලාවෙම වැටායිනේ ඇවිද මේක ටික ඇඟේ හප්ප නිකන් ඔළුව දදා රින්ගන්න තැනක් හොයනවනේ. එතකොට අර මුරකාරය හැම වෙලාවෙම මේක නම් මේ ලෑස්තින පයින්න කියලා අවධානයෙන් ඉන්නවනේ. ආන් ඒ වගේ. අපි නිකාන් මේ මම මගේ කියන මම නොවේ මගේ නොවේ කියලා අපි නිකන් ඔය කරන්නම් වාලේ කරාට ඒක ගානක්වත් නෑ යාට. ඒක දැඩි වීරියක් අරගෙන කැප වෙලා දැන් බලන්න වැට කඩාගෙන පයින්න අපි හිතමුකෝ ඇත්තටම අපි හිතමු අස්ව ගාලක් කියලා හිතන්නකෝ. නැත්නම් හරක් ගාලක් කියලා හිතන්නකෝ. දැන් ගාල දාලා තියෙනවා. දැන් ඕක ඉන්නවනේ සමහර හරක්. සමහර අස්විනුන්ට හිටියත් එකයි නැතත් එකයි කන්න හම්බුනත් එකයි නැතත් එකයි ඔහේ läගගෙන ඉන්නවා. මුරකාරය බලන්නේ නැහැ. හැබැයි එකෙක් හරි ඕකේ දුව පැන පොඩි උත්සාහයක් ගන්නව නම් පයින්න. අවධානයෙන් ඉන්න හැම වෙලාවෙමනේ. අවධානයෙන් ඉඳලා පැනපු ගමන් පයින්න උත්සාහ කරපුවම ගහලා එලවනවා අපතලට. හැබැයි පයින්න ඕනකම තියෙන කෙනා කොච්චර ගුටි කෑවත් අදහස අයින් කරනවද? කොහොම හරි පැනලා යනවා. ඒ වගේ තමයි මේකත්. මාරේගේ ග්‍රහණේ අපි ඉන්නේ. ඒ මාර බන්ධනේ
මම මගේ ආත්මය කියලා තියෙන අනවබෝධයත් එක්ක තමයි තියෙන්නේ. නම් මේකෙන් පැන ගන්න ඕන කෙනාට එක වෙලාවකට විතරක් ඇති වෙලා තව වෙලාවකට නැති වෙලා යන එකක් නෙමෙයි. අර ගාල කඩාන පයින්ද බලන සත්‍ය හැම වෙලාවෙම වටේ කැරකි කොච්චර ගුටි කෑවත් එයා පයින් උත්සාහ කරනවද? ආන් ඒ වගේ අපි මේකෙන් පයින් උත්සාහ කරපුවාම තමයි අපිට යම් ආකාරයට හැබැයි ඒ එන බලපෑම් හැමදේම මැඩලන්න පුළුවන්. මේ සෝම කරේ එක නේද? කෙලින්ම කියේ මාරයා. ඉතින් මාරයා මොකද කරේ? මේ භික්ෂුණිය මාව දැනගත්තා නොවේ කියලා නොසතුරුණා. එතන මතුරු දාගුණා කියලා කියනවා. ඊළඟට තියෙන ගෞතමී සූත්‍රය. ගෞතමී කියන්නේ කිසා ගෞතමීට. එදා කිසා ගෞතමී භික්ෂුණී උදේවරුේ සිවුරු පොරවගෙන පාත්‍රය සිවුරත් අරගෙන සවැත් නුවර පිණ්ඩපාත වැඩියා. සවැත් නුවර පිණ්ඩපාතයෙන් පස්සේ දානේ වළඳලා විවේකයෙන් ඉන්න ඕන කියලා අන්දවනේට පිටත් වුණා. අන්දවනේ ඇතුළට ගිහලා එක්තරා රුක් සෙවණක දවල් කාලේ වාඩි වෙලා හිටියා. එතකොටත් මාරයාට මේ වගේ මාරයාගේ ඩියුටි එයා කරන්නේ. එයා එක්කෙනෙකුට කරලා පෙරදුනා කියලා යන්නේ ආයෙ කෙනෙක් ළඟට එනවා. මේ ගෞතමී කිසා ගෞතමී භික්ෂුණිය බය කරවන්න ඕනේ. තැති ගන්නවන්න ඕනේ. මවිල් කෙලින් කරවන්න ඕනේ. සමාධියෙන් දුරු කරවන්න ඕනේ කියලා හිතිලා කිසා ගෞතමී භික්ෂුණිය ළඟට ගියා. ගිහින් කිසා ගෞතමීට මෙහෙම කියනවා. කින්නුත්වං හත පුත්තාව ඒක මාසී දරුම්මුඛී වනමජ්ජ ගතා ඒකා පුරුසන්නු ගවේසසීති කියනවා. ඔයා මොකද මේ කිසා ගෞතමීට කියන්නේ? දරුවන් මැරිච්ච කෙනෙක් වගේ වුණත් එල්ලගෙන. ඇයි ඒ? කිසා ගෞතමීගේ දරුවා නැති වුණානේ. නැති වුණාට පස්සේ මෙයා ගියානේ වඩාගෙන ගයක් ගානේ ගිහිල්ලා බෙහෙත් දෙන්න කියලා භාග්‍යවතුන් ළඟට එන අර අබෑට කතාව දන්නවනේ අපිනේ. එතකොට එයා පුත්‍ර ශෝකයෙන් ගොඩාක් දුක් විඳපු කෙනෙක්නේ. ඒ කාරණේ මොකද දැන් එහෙමනේ නේ සාමාන්‍ය අපි අතින් මොන හරි අපි හිතමුකෝ මිස්ටේක් එකක් වුණා කියලා පොඩි එකක්. ඒක මතක් කරලා තව කෙනෙක් මොනවා හරි කියපුවම අපි වැටෙනවනේ යටිපතුලිනුත් පහළටනේ. නේද? ඒක අපේ හැටියක්නේ මේ මම මගේ කියලා හිතාගෙන ඉන්න ලෝකේ. මොනවා හරි අපි අතින් වෙච්ච වැරද්දක් මුල් වෙලා අපි කියන අනේ ඔයා මෙන්න මෙහෙම දෙයක් මොකද්ද මේ කියලා ලැජ්ජාවටපත් කරන ඕන තරම් අපේ ජීවිතවලට වෙලා ඇති. ආය කෙලින් හිට ගන්න බැරි විදිහට වැටෙනවා. ආය පැත්ත පලාතක ඒ දිහා බලන්නේ අර පෞරුෂය කියලා තිබුණා නම් නැත්තට නැති වෙලා යනවා ඒ දේ. ඒ වගේ දෙයක් කරන්න මෙයා කියන මේ ඔයා මොකෝ මෙහි දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මූණත් එල්ලගෙන තනියම ඉන්නේ මොකෝ? මොකද මේ තනියම ඉන්නේ? බලන්න මේ මාරයා කියනවා වනමජ්ජ ගතා ඒකා පුරිසෝන්නු ගවේසසීති. මේ වනාන්තරය ඇතුළට ඇවිල්ලා මිනිහෙක්වත් හොයනවද කියලා ඇහුවා. බලන්නනේ. අපිත් මේ දේවල් කරගෙන යනකොට මාරයා මිනිසුන්ට වැහෙනවනේ. වැහිලා කියන්න පුළුවන් මේ වගේ දේවල්. අපි යතින් වෙච්ච දේවල් මුල් වෙලා මාරයා වෙහිලා කියවෙන්න පුළුවන්. අපිට හිතෙන්නේ අර කමකට මෙහෙම කිව්වා කියලානේ. වරදිනවා අපි වැටෙනවා හොඳටම. වැටලා අපි හිතමු අසපේදි මොන හරි දෙයක් වුණා කියලා හිතනවා ඇත්තටම. අසපේදි ස්වාමීන් වහන්සේ නමක් අතින්ම කියන අනේ මේ ඔයා මෙන්න මෙහෙම දෙයක් නුනේ කියනවා. මට ස්වාමීන් බැන්න මම මෙහෙම කළා මං එන්නේ ආයෙ පැත්ත පලාතේ කියලා ඊට පස්සේ ඉතින් ආයෙ නැහැ. කාගේ අරමුණ දිෂ්ට වෙලා තියෙන්නේ? මාරයාගේ අරමුණ. හොඳට මේ දැන් කිසා ගෞතමීට වෙච්ච දේ මේ නිඳා කරන හොඳටම. ඔයා මොකද කරන්නේ? දරුවන් මැරිච්ච කෙනෙක් වගේ මේ මූණත් එල්ලගෙන තනියම ඉන්නේ මොකද? මේ වනාන්තරේල මිනිහෙක්වත් හොයන්න ආවද කියලා අහනවා. දැන් හොඳට ෂොක් වෙලා ඉඳපු කෙනෙක් නේ මෙයා. බලන්න මේ මොලේ තියන අය. සිහි කල්පනාව තියන අය.
එතකොට කිසා ගෞතම භික්ෂුන්ට මෙහෙම හිතුණා. කවුද මෙයා? මිනිහෙක්ද අමනුස්සයෙක්ද? මේ ගාථා කියන්නේ. ඉතින් කිසා ගෞතම භික්ෂුන්ට මෙහෙම හිතුණා. මේ තමයි පාපී මාරයා. පාපී මාරයා මෙයා. අපිට ඕක අඳුනගන්න අමාරුනේ. අපිට කවුරු හරි නිନ୍ଦා අපහාස කරපු ගමන් අපිට හිතෙන්නේ අක්කොච්චමං අවතිමං අජිනිමං ආසෙමේ. මට දොස් කිව්වා, මට නිନ୍ଦා කරා, මට අපහාස කළා, මගේ දේ ගත්තා. බලන්න මම කියන එකත් එක්ක අපි කොච්චර නීච වෙලාද? මෙයා හිතනවා මේ තමයි මාරයා, පාපී මාරයා. මාව බය කරවන්න, මාව තැති ගන්නවන්න, මගේ ඇගේ මවිල් කරවන්න, සමාධියෙන් දුරු කරවන්න ඔය ගාථා කියන්නේ. එහෙම හිතලා කිසා ගෞතමී භික්ෂුණිය පවිටි මාරයා බව දැනගෙන මාරයාට පිළිතුරු වලින් මෙහෙම කිව්වා. කියනවා අච්චත්තං මත පුත්තාම්හි පුරිසා ඒත දක්කින්තිය. කියනවා ඇත්ත වශයෙන්ම මං දරුවන් මැරුණු කෙනෙක් තමයි. ඇත්තෙන් ඔබ මේ කියන කතාව ඇත්ත. මං දරුවන් මැරිච්ච කෙනෙක් තමයි කියනවා. මිනිසුන්වත් ඒ පැත්තටමයි දීලා තියෙන්නේ කිව්වා මම. බලන්න ආසාව නැති කරගත්තට පස්සේ එයාගේ ස්වාමි පුරුෂයා මැරුණා කියලා කතාවක් නැහැනේ. අපි අහලා නැහැනේ එහෙම. එතකොට මෙයා කියනවා මගේ පුතා මැරුණා තමයි. මං දරුවන් මැරිච්ච කෙනෙක්. ඇයි මෙයා දන්නවනේ යා විදෝප විදේ මං හිතන්නේ මෑතයෝගේ එහෙම අම්මා කෙනෙක් කඩන්න ඇති කියලා. දරුවෝ නැති වෙච්චි මල කඳ අරගෙන අනිත් අය මැරුණා කියද්දි පිළිගන්න. දැන් අද ගොඩාක් දෙනෙකුගේ දරුවෙක් මැරුණා කියපු ගමන් පිළිගන්නවනේ. පුතා මැරුණා මෙහෙමයි කියලා. කිසා ගෞතමේ පිළිගත්තේම නැහැනේ. අනිත් අය කොච්චරවත් කියන්නේ නැති ඔය මැරිලා ඉන්නේ අතහැරලා දාන්නේ මැරිලා ඉන්නේ අතහරින්න. කිසා ගෞතම එහෙම නෑ. දරුවා වඩාගෙන හන්දියක් පාරක් ගානි ගියා. අනේ මගේ පුතා සුවපත් කළා. මගේ පුතා සුවපත් කළා. මෙයා කිරි බොන්නේ නැහැ. මෙයා මාත් එක්ක කතා කරන්නේ නැහැ කිය. එතකොටනේ බුදු කිව්වාන් අතන වෙද මහත්තයෙක් ඉන්නවා යන්නේ කියලා බුදුරජාණන් පෙන්නේ. ඊට පස්සේ දරුවා අරගෙනනේ මෙයාට බෙහෙතට අබ මිටක් දෙන්න කීකේ ගියේ. කවුරුවත් මැරුන්නේ නැති ගෙදරකින්. එතකොට ඒ විදිහ පුදුම කියන්නේ පුත්‍ර ස්නේහයයි ඒ ස්නේහයත් වගේම පුත්‍ර ශෝකයකුත් තිබුණු කෙනෙක්. කියනවා මම දරුවන් මැරුණ කෙනෙක් තමයි කිව්වා. හැබැයි මගේ මිනිහවත් මම මේ පැත්තටමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මට අදාළ නෑ දැන්. පුතා අරන් ගිහලා සොහොනට දාලා මේක තේරුම් ගත්තද මගේ මහත්තයාට වෙන්නේ මේ ටිකම තමයි කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තට පස්සේ ආ ජීවත් වුණාට එයා මැරිච්ච කෙනෙක් වගේ තමයි මට. ඇයි කවදා හරි මැරෙන්නේ නැද්ද? ඒ රහතන් වහන්සේලා කියලා තියෙනනේ තේරගතවල. අපි කවුරුත් මැරෙන බව දන්නවනම් මේ අරුබුද එතනින්ම සංසිඳලා යනවා කියන. මැරෙන බව සිහිපත් කරන්නේ නැති නිසා නේද මේ අරුබුද ප්‍රශ්න කොම ටික මේ ගැට ගැහි තියෙන්නේ. කියන මම මිනිස්යාවත් මේ පැත්තටම දීලා තියෙන්නේ කියන. මං ශෝක කරන්නේ නැහැ කියන නසෝවා මින රොදාමි නතම් භයාමි ආවුස කියනවා මං ඉන්නේ මං ශෝක කරන්නේ නැහැ මං අඩන්නේ නැහැ ඒ වගේ මාවුස මං උඹට බයත් නැහැ කියලා කිව්වා. බය කරවන්න නැවිලා තියෙන්නේ. මම බය නැහැ කිව්ව උඹට. කියනවා හැම දෙයක් ගැනම තිබුණු තණ්හාව නැති කරලා දැම්මා. හැම දෙයක් ගැනම තණ්හාව නැති. අවිද්‍යාව අන්ධකාරයේ බිඳලා දැම්මා. මාර සේනාව ජයගත්තා. මං දැන් ඉන්නේ ආශ්‍රව රහිතවයි. මේ රහත් තෙරණිවරු ළඟට ඇවිල්ලා මේ මාරයා කොච්චර මෝඩදනේ. මාරයා එච්චර මොන නම් මාරේක වශයෙන් ඉන්න අපි කොච්චර මොඩ වෙයිදනේ. නමුත් එයාගේ ඩියුටි එන එක එයාගේ ඩියුටි තමයි කරන්නේ. කියන මම හැම දෙයක් ගැනම තණ්හාව නැති කරලා දැම්මා.
හැම දෙයක්ම කියන්නේ මොකක්ද? සබ්බ කියන සූත්‍රයේ අංගතර සංයුත්නිකාය 6 සලආයතන සංයුක්තය. මහණෙනි හැම දෙයක් ගැන මම ඔබට කියන්නම් කියනවා. මොනවාද කියන හැම දෙයක්ම කියන්නේ? ඇසත් රූපත්, කනත් ශබ්දත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණත්. හැම දෙයක්ම කියන්නේ ওই ටිකට කියලා. කෙනෙක් කිව්වොත් එහෙම ඔය ඇසත් රූපයත් ඇර, කනත් ශබ්දයත් ඇර, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණුත් ඇර වෙන දෙයක් මම පනවනවා කියලා කිව්වොත් එයාගේ නිකන් කියන කතාවක් විතරයි කියලා කියනවා. එහෙම දෙයක් පනවන්න ගියොත් එයාට ලොකු වෙහෙසකටපත් වෙන්න විතරයි වෙන්නේ කියලා කියනවා. හැම දෙයක්ම කියලා කියනවා. හැම දෙයක් ගැනම තිබුණු තණ්හාව නැති කරලා දැම්මා. කියන්නේ ඇස ගැන තිබුණු තණ්හාව නැති කරා. රූප ගැන තියෙන තණ්හාව නැති කරලා දැම්මා. කන ගැන තියෙන තණ්හාවක් නැති කරා. ශබ්ද ගැන තියෙන තණ්හාවක් නැති කරා. නාසය ගැන තියෙන තණ්හාවක් නැති කරා. දිව ගැන තියෙන තණ්හාවක් නැති කරා. කය ගැන තියෙන තණ්හාවක් නැති කරා. පහස ගැන තියෙන තණ්හාවක් නැති කරා. මනස ගැන තියෙන තණ්හාවක් නැති කරා. අරමුණු ගැන තියෙන තණ්හාවක් නැති. දැන් කොතනද තණ්හාව තියෙන්නේ? තණ්හාව නැහැ. හැම දෙයක් ගැනම තණ්හාව නැති කරලා දැම්මා. අවිද්‍යාව අන්ධකාරයේ බිඳලා දැම්මා. අවිද්‍යාව කියන්නේ චක්කුං අජාතං අජානං අපස්සතං යථා භූතං. මේ ඇහැ ගැන යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒක අවිද්‍යාව කියනවා. රූපය ගැන යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒක අවිද්‍යාව කියනවා. ඇසේ විඥානය ගැන යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒක අවිද්‍යාව. ඇසේ ස්පර්ශය ගැන යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒක අවිද්‍යාව. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම් ගැන යථා ස්වභාවය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් අවිද්‍යාව කියලා කියනවා. එතකොට ওই විදිහටම ආයතන 6 ඔස්සේම යථා ස්වභාවය දන්නේ නැත්නම් යථා ස්වභාවය කියන්නේ මොකක්ද? අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. මේ දන්නේ නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන ඝන අඳුරක් කියලා කිව්වා. ඉරේලිය වැටෙන්නෙත් නැති, සදේලිය වැටෙන්නෙත් නැති. වෙනත් ආලෝකිකුත් නැති තැන යම් අඳුරක් තියනවාද? ඊට වැඩිය බරපතල දරුණු අඳුරක් කියලා කිව්වා අවිද්‍යාව කියලා කියනවා. මේ කිසాగෞතමී භික්ෂුනි කියනවා අවිද්‍යාව අන්ධකාරය බිඳලා දැම්මා. මාර සේනාව ජයගත්තා. දැන් මම ඉන්නේ ආශ්‍රව නැතිවයි කියලා කිව්වා. එතකොට පවිතු මාරයා දැනගත්තා කිසాగෞතමී භික්ෂුණිය මාව දැනගත්තානව කියලා දුක් වුණා. නොසතුටු වුණා. එතනම අතුරුදහන් වෙලා ගියා කියලා කියනවා. නේද? කොච්චර අසතුටු වුණා ජොබ් එක ඩියුටි එක කරන්න එපෑනේ. මේ අත්හැරියේ නැහැ. තව දවසක් හිතෙනවා විජයා කියලා භික්ෂුණියක්. එදා විජයා භික්ෂුණිය උදේවරුේ සිවුරු පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාත වැඩ සැවැත් නුවරට. පිණ්ඩපාත වැඩලා දම් වළඳලා දවල් කාලේ ගත කරන්න කියලා හිතාගෙන අන්දවණේට පිටත් වුණා. අන්දවණේ ඇතුළටම ගිහිල්ලා එක්තරා රුක් සෙවණක දවල් කාලේ ගත කළා. එතකොට පවිතු මාරයාට මෙහෙම කැමැත්තක් ඇති වුණා. විජයා භික්ෂුණිය බය කරවන්න ඕනේ. තැති ගන්නවන්න ඕනේ. මවිල් කෙලින් කරවන්න ඕනේ. සමාධියෙන් දුරු කරවන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ මාරයා විජයා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට මෙහෙම කියනවා. දහරා තුවං රූපවති. කියනවා ඒ කෙල්ලේ ඔබ හරීම ලස්සනයි කියලා කිව්වා. ඒ වගේම ඔයා තාම ගොඩාක් තරුණයි කියලා කිව්වා. අහංච දහරෝ සුසු. ඒ වගේම මමත් යෞවන වයසින් හොඳ තරුණයෙක් කියලා කිව්වා. පංචාංගිකේන තුරියේන
එහෙ කියනවා එන්න පංචාංගික තූර්ය නාදයෙන් අපි සතුටුවෙන් ප්‍රීතියෙන් ඉමු කියලා කිව්වා. බලන්න කරපු යෝජනාවනේ. ඔයා ලස්සනයි. තාම තරුණයි. මම චවවන වයසේ ඉන්න තරුණයෙක්. එන්න පංචාංගික තූර්ය නාදයෙන් අපි සතුටුවෙන් ප්‍රීතියෙන් ඉමු කියලා කිව්වා. එතකොට විජයා භික්ෂුන් හිතන මේ කවුද? මේ මිනිස්සේද අමනුස්සේද මේ ගාථා කියන්නේ? මෙයාට තේරුම් ගියා මේ තමයි පවිටු මාරයා. මාව බය කරවන්න තැති ගන්නවන්න. මාව සමාධියෙන් දුරු කරවන්නයි ඔය විදිහට ගාථා කියන්නේ කියලා එයා කියනවා රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා. හිත ඇලෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තියෙනවා තමයි. නීයාත්‍යාමි තුයිහේව මාරානාහං තේනත්තිකා. කියනවා මේ හිත ඇලෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා තමයි. ඒයි මාරය මං ඒවා උඹටම දෙනවා කියලා කිව්වා. මං ඒවා උඹටම දෙනවා. මට ඕවායින් කිසි වැඩක් නැහැ කියලා කිව්වා. මේ සත්වයන්ව හිර කරන්න මාර්යා විසින් අටවපු උගුල මොකද්ද? පංචකාම ගුණ. ලස්සන මේ හිත ඇලෙන රූප, ගන්ධ, රස, ස්පර්ශ, පහස කියන මේවා තියෙනවා කියලා ලෝකේ. මම ඒ උඹටම දෙන්නම් කියලා කියනවා. උගුල අටවගත්තේ උඹනේ. උඹ උගලට ඵලයන් කියලා කිව්වා. අපි උගුල් හොය පයින්නවා. ඉතින් ලස්සන රූප බලන්න, මිහිරි ශබ්ද අහන්න, හොඳ ගඳ සුවඳ විඳින්න, මිහිරි රස ලබන්න, මිහිරි පහස ලබන්න. උගුල් අටවලා අපි අටවපු උගුල් හොය ඒකට පැටලිලා අපි හිර කරගෙන අපිම කියන අනේ නිදහස් වෙන්න. නිදහස් වෙන්න ඕනේ කිය මොකද කරන්නේ? උගුලට පයින්නවා තව. ඉතින් උගුලෙන් නිදහස් වෙයිද? මං ඔබටම දෙනවා. ඕවායින් මට කිසි වැඩක් නැහැ කියලා කිව්වා. කියනවා බිඳිලා යන වහා නැසිලා යන මේ කුණු ශරීරය මට එපා වෙලා තියෙන්නේ කියන. බලන්නනේ. පුදුමයි පින්වත්නි රහත් උත්තමාවියන්ගේ වචන. කොච්චර ඇත්තද කියන බිඳිලා යනවා. මේ කය කියන්නේ වහා බිඳිලා යනවා. වහා නැසී යනවා. මේකයි මේ බලන්න දැන් අපිට ඇහැට පේන්නේ මේ වෛරසය කියන එකනේ. අපි දන්නේ අපේ ඇඟට කොයි වෙලාවෙ ඇතුල් වෙයිද කියලා. ඇතුල් වුණ ගම බිඳිලා යනවා. දැන් ඔය ලක්ෂ ගණන් කී ගණන් කරන්නේ මේ බිඳිලා යන වහා නැසිලා යන මේ ශරීරය කියන වහා නැසිලා යනවා. මේ කුණු ශරීරය මට එපා වෙලා තියෙන්නේ කියන. අපිට කවද එපා වේදනේ. බලන්න මේ ධර්මය අවබෝධ කරගත්ත උත්තමයන්ගේ තියෙන අදහස් ආකල්පයි සසර යන්න සකස් වෙච්ච කෙනාගේ තියෙන අදහස් ආකල්පයි සම්පූර්ණ දෙපැත්තකට යන්නේ. අපිට හරියට දේශනාවකවත් මේ කුණු කය කියලා කියන්න තරම් හයියක් ගන්න බෑ. ඇයි? අහන අයගේ හිතට දෙනවා. කයට කුණු කය කිව්වා කියලා. නමුත් මේ කය කුණු නෙමෙයිද? ඇත්තටම කුණු කයක්. කියනවා දැන් කෙනෙකුට පුළුවන් නම් අපි මේ කටට මෙහෙම ඇතුළට අත දාලා ඉවර වෙලා මේ කෙලවරට ඇතුලෙන් අත දාලා අපි අර පිලෝ කේස් වල එහෙම කන පිට හරවන්නේ අර දාලා. ආන් ඒ වගේ
මේ කය අනික් පැත්ත හැරෙව්වොත් එහෙම කන පිට හැරෙව්වොත් එහෙම එතකොට මොනවද මේකේ තියෙන්නේ? එල්ලි එල්ලි තියෙන්නේ හදවත පැත්තකින් එල්ලේ පෙනහළු පැත්තකින් එල්ලේ බඩවැල් ටික හැමතැනම පැතිරලා තියෙන්නේ. ආමාශය අර වමනේ ගොඩක් පිරිච්ච එක බෑග් එක තියනවා වගේ එහෙම තියේවි. පිත්තසෙම හැම වෙලාවෙම මේක ගල ගල වැගිරි වැගිරි තියේවි. නේ? එහෙම වුණොත් එහෙම වටේට පොළු තියාගෙන තියලා ආරක්ෂකව තියලා තියන්න වෙයි කියනවා. එන කපුටම්ව බල්ලම් වෙලාන්න. ඇයි ඒ? බල්ලෝ කපුටෝ නරියෙන්නේ පිරිසුදු දේ ළඟටද? අපිරිසුදු දේ ළඟට. ඒ වගේ අසුචි ගොඩක් දරාගෙන අපි මේ ඉන්නේ. එතකොට කියනවා මේ බින්දලා යන වහානේ මේ කුණු ශරීරෙ මට එපා වෙලා තියෙන්නේ කියන. අපිට මට නම් හිතා ගන්න බෑ. කියන්නේ අපිටම තේරෙනවා හැම වෙලාවෙම මේ කය හැම වෙලාවෙම අසුචි වැగిලා සාරිපුත්තයන් වහන්සේ දේශනා කළේනේ. එක එක ප්‍රමාණයේ ලොකු කුඩා සිදුරු තියෙන කලයක් තියෙනවා කියන. ඒ කලයට කුණු මස් කුණු වෙච්ච පිත්තසෙම සැරවාදී දාලා තියෙන කියන. දැන් එතකොට ඒ කලේ අර චූටි චූටි සිදුරු තියෙනවන ඒ වගේ පිටට එනවර ඔය මැටි කල අලුතින්ම ගෙනල්ලා වතුර පුරවපුවාම නිකන් තෙත ගතියක් එන්නේ. ඒ වගේ ටිකක් ලොකු සිදුරු වලින් වැඩිපුර ගලනවා. මේ කොන්න පිහ දාන හොඳට පිහ දැම්මට ටික වෙලා කරනට ආපහු ඕජාව ගලලා. ඒ වගේ කියන මේ කය. මේ කයේ ලොකු සිදුරු 9ක් තියෙනවා කියන. ඇස් සිදුරු 2, කන් සිදුරු 2, නාස් සිදුරු 2, මුඛ සිදුර, මල පහ වෙන මූත්‍රා පහ වෙන සිදුරු. නව දොරකින් ගලන අසුචිය මෙහි සැමදා. හැම වෙලාවෙම භාග්‍යවතුන් දේශනා කරන මහණෙනි මේ ශරීරය කියන්නේ ගඩුවක් වගේ කියනවා. ගඩුව කියන්නේ මේ ශරීරේ හැදෙන සැරව පිරිච්ච ලොකු ගෙඩියක්. ගඩුවක්. ඒක පිරලා තියෙන අසුචි මේ සැරව සම්පූර්ණයෙන් අපිරිසුදු දේවල්. ඒ ගෙඩිය සිදුරු 9කින් සිදුරුනොත් එහෙම එකකින් එළියට වැగిරෙනවා කියනවා. ඒ වැగిරෙන්නේ පිළිකුල් දේවල්මයි. දුගඳ හමන දේවල්මයි. මහණෙනි ආන් ඒ වගේ කියනවා මේ ශරීරයට කියන නමක් කියන ගඩුව කියන්නේ. සැරව පිරුණු ගෙඩිය කියලා කියන්නේ. මේ නව දොරින් නිතර ගලනවා කියන අසෝචි. මට නම් එපා වෙලා තියෙන කියන. අනේ අපිට අවබෝධයක් ඇතිව කවදානම් මේක එපා කරගන්නද නේ? ඒ ගැන මල් ලැජ්ජායි කියනවා. ඇත්තටම ලැජ්ජාවක් ඇති වෙනවනේ අපිට අපේ ශරීරය ගැනම මේ විදිහට කතා කරනකොට. විමසෙවස අපිට බලන්න පුළුවන් නම් සුමේදා තෙරණිය ඒකනේ කියන්නේ. උදේන් රටේ මට මතක හැටියට රාජකුමාරයෙක් ඇවිල්ලා එයා උඩ තට්ටුවට ගිහිල්ලා එයාගේ කඩුවෙන් කොණ්ඩේ කපලා දාලා දොර වහගෙන භාවනා කරනවා. රාජකුමාරයා මහා පෙරහැරක් ඇවිල්ලා මෙයාව කැන්දන් යන්න. මගුල කතා කරලා තිබ්බේ කලින්. එතකොට සුමේදා කියනවා මං කොහොමද මේ වගේ කයක් තව කෙනෙකුට පාවා දෙන්නේ? මේ වගේ කුණු කයක් එක්ක මං කොහොමද එකතු වෙන්නේ? එහෙම දැකලානේ අවබෝධ කරගත්තේ. මට මේ ශරීරය එපා වෙලා කුණු ශරීරය මට එපා වෙලා ඒ ගැන මට ලැජ්ජායි. මම මේ කාම තණ්හා මුලින්ම දුරු කරලා දැම්මා. ඇයි මාර්යා කියන්නේ මොකද? ඔයා තරුණයි ලස්සනයි. අපිට චුට්ටක් කියපු ගමන් අපිට නිකන් එනවන්නේ අමුතු එකක් නේ. අම්මෝ එයා හරි ලස්සනයි කිව්වොත් එහෙම. නේ? එතකොට මෙයා කියනවා මේ තරුණයි මමත් යවවන වයසේ ඉන්නේ කියනවා. අපි පංචතූරේ නාදයෙන් සතුටේ ඉමු කියලානේ කියන්නේ. මෙයා කියන බලන්නේ ධර්මයයි අධර්මයයි කියන්නේ ඒක අහසයි පොළොවයි වගේ දුරයි ඒ තරම්. ඉතින් අපි පොළොවේ ඉන්නවා නම් අහස දිහා බලන්න කොච්චර හිටියත් අහසට යන්න පුළුවන් වේද? බෑ නේද?
අපි මේ කායයටම සත්කාර සම්මාන ඒ වැඳුම් පිදුම් ඔක්කොම කර කර ඉන්න තාක්කල් අපිට මහ පොළොවට තමයි ඉන්න වෙන්නේ. ධර්මයේ අහසේ නම් කවදාවත් අහසට ලම් වෙන්න බෑ. ඊට පස්සේ කියනවා රූප ලෝකවල සත්‍යෝ ඉන්නවා. අරූප ලෝකවල සත්‍යෝ ඉන්නවා. සාන්ත වූ සමාපatti තියෙනවා. ඒ හැම දෙයක් ගැනම තිබුණු අවිද්‍යා අන්ධකාරය මට දුර වුණා. දැන් මේ කාමයේ ගැනනේ මෙයා කිව්වේ. මේ කාය මුල් කරගෙන මේක මට අප්පිරිමන් ලැජ්ජා වෙනවා කියලා කාම ලෝකයේ ගැන අත්හැරලා දාලා. ඊට රූප ලෝකවල සත්‍යය ඉන්නවා. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තා බප්පමානා පරිත්ත සුභාදී රූපී බ්‍රහ්ම ලෝක. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන ආදී අරූප ලෝකවල සත්‍යය ඉන්නවා. ඒ සාන්තෝ සමාපatti තියෙනවා. ඒ හැම දෙයක් ගැනම තිබුණු අවිද්‍යා අන්ධකාරය මට දුර වුණා. රහත් නිකලස් හද මණ්ඩලකින් එන වදන් මේවා. අපි කෙලෙස් සහිතව ගලපලා බැලුවොත් ඒකට ගැලපෙන්නේ නැහැ. එතකොට මාර්යා හඳුනාගත්තා, දැනගත්තා. විජයා භික්ෂුණිය මාව දැනගත්තා නෝ කියලා දුක් වුණා. නොසතුට වුණා. එතන මතුරු දහන් වුණා. ඊළඟට මේ උප්පලවන්නා භික්ෂුණිය බලන්න. එදා උප්පලවන්නා භික්ෂුණියත් සිවුරු පොරවගෙන පාත්‍රයත් අරගෙන සවැත් නුවර පිණ්ඩ පාත් වැඩියා. දානේ වළඳලා දවල් කාලේ ගත කරන්න හිතාගෙන අන්දවණේට පිටත් වුණා. අන්දවණේ ඇතුළටම ගිහිල්ලා මල් පිපී ගිය එක්තරා සල්රුක් සෙවණක වාඩි වෙලා හිට ලස්සනට මල් පිපිලා තියෙන රුක් සෙවණක වාඩිලා ඉන්නවා. එතකොට මාර්යාට අදහසක් ඇති වෙනවා මේ උප්පලවන්නා භික්ෂුණී බය කරවන්න ඕනේ. තැති ගන්නවන්න ඕනේ. මවිල් කෙලින් කරවන්න ඕනේ. සමාධිය දුරු කරවන්න ඕනේ කියලා හිතලා උප්පලවන්නා භික්ෂුණ ළඟට ගියා. ගිහින් මෙහෙම කියනවා. ඒ භික්ෂුණිය මුල පටන් අගටම මල් පිපිච්චි සල්රුක් මුලකට නොවේ ඔය ඇවිත් තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාගේ රූපේ ලස්සන හා සමාන දෙවෙනි රූපයක් නම් නැහැ කියලා. එද මේ සල්ගහ හරි ලස්සනයි මල් පිපිල හැම තියෙනකොට. කියන ඔයාගේ රූපේ මේ සල්ගහ පරාදයි කියලා. එයාගේ රූපේ ඒ තරම් ලස්සනයි කියනවා. ඔයාගේ රූපේ ලස්සන හා දෙවෙනි රූපයක් නම් තව නැහැ කියලා කියනවා. හැබැයි ඉතින් මෙහෙට ආපු අනෙක් කාන්තාවත් ඔය විදියම තමයි කියනවා. ඔය වගේ මේ කියන්නේ නිකලස් විරාගී භාවයෙන් යුක්ත බව කියනවා. ඒ මෝඩි ඔයා සල්ලාලයන්ට බය නැද්ද කියලා අහනවා. ඒ ලස්සනයි ඔයා තරුණ වයසේ ඉන්නේ. ඔයාගේ රූපෙට මේ දෙවෙනි කෙනෙක් නැහැ. ඉතින් ඔයා සල්ලාලයන්ට බය නැද්ද කියලා අහනවා. ඇයි එයාට සල්ලාලයකින් කරදර වුණානේ. නන්ද සල්ලාලේ ඇවිල්ලානේ උප්පලවන්නා භික්ෂුණිට මෙහෙම හිතනවා. කවුද මෙයා මිනිහේ දමුණු සේද්ද? එතකොට උප්පලවන්නා භික්ෂුණ දැනගන්න මේ තමයි පාපී මාරයා. මාව බය කරවන්න, තැති ගන්නන්න, මවිල් කෙලින් කරවන්න මේ ඇවිල්ලා ඉන්නේ කියලා මෙහෙම කියනවා. ඒ මාරයා උඹ වැනි සල්ලාලෝ ලක්ෂයක් ආවත් මාරයාට කියන්නේ උඹ වගේ සල්ලාල ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහක්වත් උඹට හොලවන්න බෑ කියලා කියනවා. මං තැති ගන්න නැහැ. මම මේ තනියම හිටියත් උඹට මං බයත් නෑ කියලා කියනවා. අද ගෙදරක නිදාගන්න බය නැ තනියෙන්නේ. වාහ්‍යයට කොහෙවත් ගිහින් එන්න විදියක් නැහැ. බයි තැතිගෙන ඉන්නවා. හදිස්සියෙන්න පරක් වුණොත් මග දිගට කෝල්නේ. දැන් කොහෙද මොනවාද කරන්න කිය. දෙන්න මෙයා කියනවා මම මේ තනියම හිටියට උඹට බයක් නැහැ. මං දැන් අතුරුදහන් වෙනවා කියනවා.
මං උඹේ බඩ ඇතුළට රිංගනවා කියලා කියනවා. බලන්න මේ භික්ෂුණිය. අපිට එහෙම ඉතින් මායя ඕනේ නැහනේ. හුණෙක් කෑ ගැහුවත් අනින් ඉන්න වෙලාවට අපිට ගෙන් එළියට එන්න බෑනේ. කොච්චරද අපි ඒකට සක්කාය දිට්ඨිය කොච්චර බැසගෙනදනේ? ඔව්. හයියෙන් හොලගක් ඇවිල්ලා පොඩ්ඩක් සද්දයක් ආවොත් එහෙම කියන්නේ අමනුස්සයෙක් දන්නේ. ඒ හැම එකෙම මොකද්ද? සක්කාය දිට්ඨිය කියන එක ඒ තරම් බලවත්. කින මං උඹේ බඩ ඇතුළට රිංගනවා කියනවා. ඇහි බැම මැද්දට රිංගනවා. උඹ මෙතෙන්ට මට රිංගන්න පුළුවන් කියලා කියනවා. නහයනුත් රිංගනවා කියනවා. හැබැයි දැනගන්නේ උඹට මාව දැක ගන්න බෑ කියලා. මේ ධර්මයේ ආශ්චර්යයි. අපේ භාග්‍යතුන් වහන්සේගේ හදමල් ලොපන් දියණිවරු. මේ උත්තමාවියෝ. මේ සිත මට වසඟ වෙලයි තියෙන්නේ. මං 이르දිපාද හොඳට වඩලයි තියෙන්නේ. සියලු බන්ධන වලින් නිදහස් වෙලයි මං ඉන්නේ. මාරයෝ මං උඹට බය නැහැ කියලා කිව්වා. එයා සල්ලාලන්ට බය නැද්ද කියලා නේද හොඳට අහගත්තනේ. ලුණු යබුල් ඇතිව මාරයා ආයි කතා දෙකක් නෑ මාරයා ඊට පස්සේ. අනේ මම දැනගත්තා කියලා එයා ගියා එතන. තවත් ඒ වගේම දේශනාවක් තියෙනවා. චාලා උපචාලා සීසූපචාලා කියලා තුන් දෙනෙක් හිටියන්නේ. සාරිපුත්යන් වහන්සේගේ නැගිනිවරු. එදා චාලා භික්ෂුණියත් ওই විදිහටම සිවුරු පරවගෙන පාත්‍රය තන පින්ඩ පාති වැඩලා දානෙන් පස්සේ දවල් කාලේ ගත කරන අන්දවණේට පිටත් වුණා. ගිහිල්ලා එක්තරා රුක් සෙවණක වාඩි වෙලා හිටියේ. එතකොට මාරයා අර විදිහට බය කරවන්න තැති ගන්නවන්න ඕනේ කියලා චාලා භික්ෂුණිය ළඟට ඇවිල්ලා මෙහෙම කියනවා. මේ ඒ භික්ෂුණී ඔය අකමැති මොනාටද කියලා ඇහුවා. උඹ අකමැති මොනාටද කියලා ඇහුවා. එතකොට චාලා භික්ෂුණිය කියනවා මං ඉපදීමට කැමති නෑ කියලා කිව්වා. බලන්නනේ. දැන් අපි ඇහුවොත් ඔයගොල්ලන් ඔයාලා මොනාටද අකමැති කියලා ඇහුවොත් ඈ අහවල් දේවල් කණ්ඩ අකමැති කියයි. නේ? අහවල් දේවල් මෙහෙම අකමැති, මෙහෙම අකමැති කියලා එහෙම කියයි. එතකොට මේ චාලා භික්ෂුණිය කියනවා මං ඉපදීමට කැමති නෑ කියලා කිව්වා. පුදුමයිනේ. මං උපදින්න කැමති නෑ කියලා කිව්වා. මාරයා කියන හරි වෙඩේ. ඒ මොකද ඉපදීමට කැමති නැත්තේ? ඉපදුනාම නව කම් සැප විඳින්න තියෙන්නේ. ඉපදුනාම නව කම් සැප විඳින්න පුළුවන් වෙන්නේ. මේ මෝඩ භික්ෂුණිය ඉපදීමට ආස කරන්න එපා කියලා කවුද යට බොරු ඉගැන්නුවේ? අතටත් මේක නේද තියෙන්නේ. ඉපදෙන්න එපා. නිවන් දකින්න කිව්වොත් අපිට දැම්මම නිවන ඕනේ. අපිට දැම්මම නිවන් දකින්න අපිට හදිස්සියක් නැහැ. ඕක නැද තියෙන්නේ නේ. එහෙනම් අද තියෙන්නේ කාගේ ධර්මයේද? මාර ධර්මය. උපදින්න එපා කිව්වොත් ඇති ගන්න එකයි. බය වෙන්නේ ඒකයි. මට මතකයි ලොකු සාහිත්‍ය දේශනාවක ලොකු සාහිත්‍ය කියන්නේ මේ එක තාත්තා කෙනෙක් පුතෙකුට ලියුමක් ලියලා තියෙනවා. මං හිතා පුතා තාත්තට තාත්තා පුතාට ලියුමක් ලියලා අවසානයේ නිවන් සුව ලැබේවා කියලා. ආරයට හොන්දටම දේශය ඇති වෙලා ඒකට. ඇයි? මැරෙන්න පැතුවා කියලා හිතලා තියෙනවා. ඇයි මැරෙන හැමතැනම නිවන් සැප ලැබේවා කියලා තියෙන්නේ. ඒක දැකලා හුරු වෙලා තියෙන්නේ මැරුච්ච කෙනාට නිවන තියෙන. එහෙනම් මට මේ ඉක්මනින්ම නිවන් සැප ලැබේවා කියන්නේ ඉක්මනින් බොම් මැරියන් කියලා තියෙනවා කියලා වගේ. ඒ තරමටම මේ වචන අපෙන් ඈත් වෙලා. මාරයා කියනවා මොකද ඉපදීමට කැමති නැත්තේ? ඉපදුනාම නෝ කම්සැප විඳින්න පුළුවන් වෙන්නේ. මේ බලන්න මේ රජවරු විඳින සැප, සිටුවරු විඳින සැප කොච්චර සැප. භික්ෂුණී කවුද උඹට ඉගැන්නුවේ ඉපදීමට ආස කරන්න එපා කියලා කියනවා. බලන්න මෙයාගේ අවබෝධය. මේක ඇත්තද බොරුද බලන්න කියනවා. චාලා භික්ෂුණිය කියනවා ඉපදිච්ච කෙනාට තමයි මරණය තියෙන්නේ.
ඉපදුණු කෙනාට තමයි මරණය තියෙන්නේ. ඉපදුනාම ලැබෙන්නේ දුකයි. වද බන්ධන, කරදර කාම්කටොළු ඔක්කොම ලැබෙනවා. ඒ නිසයි මං ඉපදීමට කැමති නැත්තේ. ඉපදීම ඉක්මවන ධර්මයේ බුදු සමිඳුන් තමයි අපිට කියලා දුන්නේ. දුක් නැති කරවනේ ආර්ය සත්‍ය තුල මාව පිහිටේ උන්වහන්සේ. බලන්න භාග්‍යතුන් වහන්සේ කියපු පණිවිඩ කොච්චර ලස්සනට අල්ලාගෙනද. රූප ලෝක ඉපදුණු සත්‍යෝ ඉන්නවා. අරූප ලෝක ඉපදුණු සත්‍යෝ ඉන්නවා. ඔය කාටත් නිරෝධ සත්‍ය දැන නොගත්තොත් ආයෙමත් භවයට එන්න සිද්ධ වෙනවා කියන්නේ. රූප අරූප ලෝකවල අයටත් මේ නිරෝධ සත්‍ය නොදැන ගත්තොත් ආයෙමත් උපදින්න සිද්ධ වෙනවා. මෙහෙම කියපුවාම මේ පවිතු මාර්යා චාලා භික්ෂුණිය මාව දැනගත්තා නෝය කියලා ඉවරලා නොසතුටු වෙලා එතනම අතුරු දාගෙන තව දේශනා කීපයක් තියෙනවා භික්ඛුනී සංයුක්තේ. හරි ලස්සනයි. ඉතින් තව එකක් දෙන මම ඒකත් ඔයාලට කියලා දෙන්න. සේලා භික්ෂුණිය. හරි ලස්සනයි එතන තියෙන කාතාව විස්තරේ. මේ විදිහටම සේලා භික්ෂුණියත් අන්දවණේට දානෙන් පස්සේ වැඩම කරලා විවේකයෙන් ඉන්නකොට මාරයා සේලා භික්ෂුණ ළඟට ගියා. ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ සේලා භික්ෂුණ ළඟට ගිහිල්ලා සේලා භික්ෂුණියට මෙහෙම ගාථාවක් කියනවා. කොහොමද? කියනවා මේ ජීවිතේ නිර්මාණය කළේ කවුද කියලා අහනවා. මේ ජීවිතේ නිර්මාණය කළේ කවුද? කවුද මේ ජීවිතේ කරවන කෙනා? මේ ජීවිතේ කරවන කෙනා කවුද? මේ ජීවිතේ හටගත්තේ මොකෙන්ද? මේ ජීවිතේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. හරි ලස්සනයි මේ ප්‍රශ්න. මේ ජීවිතේ නිර්මාණය කළේ කවුද? කවුද මේ ජීවිතේ කරවන කෙනා? මේ ජීවිතේ හටගත්තේ මොකෙන්ද? මේ ජීවිතේ නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට සේලා භික්ෂුණියටත් කවුද මේ මිනිස්සෙක්ද අමනුස්සයෙක්ද මෙයා කියලා දැනගෙන මේ පාපි මාරයා මාව බාය කරවන්න, තැති ගන්නවන්න, ඇගේ මවිල් කරවන්න, සමාධිය මාව දුරු කරවන්නයි මේ ගාථා කියන්නේ කියලා දැනගෙන මාරයාට මේ විදිහට ගාථා වලින් උත්තර දෙනවා. කොහොමද? නයිදං අත්ථ කතම් බිම්බං නයිදම් පර කතං අගං කියනවා. මේක තමා විසින් කරපු ජීවිතයකුත් නෙමෙයි කියලා කියනවා. මේක තමා විසින් කරපු දෙයක් නෙමෙයි කියනවා. දැන් අපි විසින් තමා විසින් කරගත්තා නම් අපි මේ විදිහටද කරගන්නේ මේක? නෑනේ. මීට උසට මහතට දෙහෙතට ඊට පස්සේ ලස්සනටනේ අපි කරගන්නවා. මේක තමන් කරගත දෙයක්වත් නෙමෙයි කියනවා. නයිදම් පර කතං අගහං. ඒ වගේම තමයි මේ දුක අනුන් විසින් කරපු දෙයක්වත් නෙමෙයි කියලා කියනවා. දැන් අපිට හිතෙන්නේ ග්‍රහයෝ නිසා මේ දුක් විඳිනවා කියනවනේ. නැත්තම් අන්‍ය ආගමික පිරිසලා මේ දෙවියන් වහන්සේ තමයි මේ මෙහෙම කරන්නේ සැප දුක් දෙන්නේ කියලා වෙන කෙනෙක් කරා කියලා හිතනවනේ. මේ සේලා භික්ෂුණික නයිදම් පර කතං අගං. මේ දුක අනුන් විසින් කරපු දෙයක්වත් නෙමෙයි කියනවා. හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් නිසා හටගත්තු දෙයක් කියන. හේතු භංගා නිරුද්ධති. හේතුන් බිඳීමෙන් නිරුද්ධ වෙලා යනවා. හට ගැනීම නැතිවීම. තමන් කළත් නෙමෙයි, අනුන් කළත් නෙමෙයි. හේතුන්ගෙන් හටගත්තා හේතු නැති වෙනකොට නැතිලා යනවා. යතා අඤ්ඤ තරම් බීජං කෙත්තං වොත්තං විරුල්හති. කුඹුරක වපුරපු යම්කිසි බීජයක්, කුඹුරක බීජයක් වැපුරුණාට පස්සේ වතුරත් පෘථිවි රසත් කියන දෙක නිසා වැඩෙනවා. කෙත්තං වොත්තං විරුල්හති. කෙත්ති වැපුරුවාට පස්සේ වතුරයි මේ පොළවේ තියෙන රසයයි පෘථිවි රසයයි කියන දෙක නිසා විරුල්හති වැඩෙනවා.
එවං කන්ධාච ධාතුයෝ චච ආයතනා ඉමේ. ඒ විදිහටමයි මේ ස්කන්ධ ධාතු ආයතනත් හේතුන් පටිච්ච සම්භූතා. ඒ හේතුන් නිසා හට ගන්නවා. මේ ස්කන්ධ ධාතු ආයතනත් හේතුන් නිසා හට ගන්නවා. හේතු භංගා නිරුජ්ජති. හේතු නැති වෙලා යනකොට හේතු බිඳීමෙන් නැති වෙලා යනවා කියලා කියනවා. මේ තනිකරම විදර්ශනාව තියෙන. මේක තමන් කරපු දෙයක්වත් නෙමෙයි කියනවා. අනුන් කරපු දෙයක්වත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතං. හේතුඵල ධමයෙන් හටගත්තු දෙයක්. හේතුන් හට. හේතු භංගන් හේතු නැතිලා හරියට ඒක බීජයක් පොළොවට දැම්මට පස්සේ වතුරයි පෘථිවි රසයයි නිසා ඒ පැලේ වැඩෙනවා. ඒ වගේ ඒවං කන්දාච්ච ධාතුයෝච. ඒ වගේම තමයි මේ ස්කන්ධ ධාතු ආයතන. ස්කන්ධක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ධාතු කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආයතන කිව්වේ ඇස කන නාසය දිව කය මනස. මේවා හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් නිසා හට ගන්නවා. රූපේ හට ගන්නවා ආහාරපත්තියෙන් සතර මහා ධාතු වලින්. වේදනාව හට ගන්නවා ස්පර්ශයෙන්. සංඥාව හට ගන්නවා ස්පර්ශයෙන්. සංස්කාර හට ගන්නවා ස්පර්ශයෙන්. විඥානය හට ගන්නවා නාම රූපයෙන්. හේතුන් පටිච්ච සම්භූතං. ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සතර මහා ධාතුන් හටගත්තා. ආහාර ප්‍රත්‍යයෙන් පවතිනවා. ආයතන ඇස කන නාසය දිව කය මනස නාම රූපයෙන් හටගන්නවා. දැන් නාම රූප කියන්නේ හැම වෙලාවෙම වෙනස් වෙන දේවල්. සතර මහා ධාතු කියන්නේ වෙනස් වෙන දේවල්. ස්පර්ශ නාම රූප ආදී මේ ස්කන්ධ ධාතු ආයතන මේ හැම දෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං. හේතුඵල ධමයෙන් හටගත් දේවල් හේතු භංගං නිරුජ්ජති. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා කියනවා. ඒතර දුක කවුරු කරපු දෙයක්ද? නෑ. හේතුඵල ධමයෙන් හටගත් දෙයක්. හේතු නැති වෙනකොට නැතිලා යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ හදමණ්ඩල උපන් ශ්‍රාවක දීනිවරු මේ විදිය ප්‍රඥාව මේ විදිය සංසිඳීමක් ඇති කරගත්තේ භාග්‍යතුන් වහන්සේ නිසාමයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමදිනාටමත් භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට දක්ෂ වෙලා ඒ ධර්ම හොඳට ඉගෙනගෙන ධර්මයේ තුලින් ජීවිත නිරන්තරයෙන්ම දකිමින් මම මගේ ආත්මය කියලා තියෙන ඝන අදුර නම් වූ අවිද්‍යාව දුරු කරලා අපි හැමදෙනාටමත් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු